සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා අදත් අප සමග සම්බන්ධ වෙනවා ගෞරවනීය පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමින් වහන්සේ. ඉතින් ස්වාමින් වහන්සේ අප ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අදට નિયમિત ධර්ම දේශනාව පවත්වන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ ලෝකයට කලාතුරකින් පහළ වෙන මේ ලෝකයේ කිසිම කෙනෙක් එක්ක සමාන කරන්න බැරි අද්විතීය අසහාය නුවණක් තියෙන පමන කළ නොහැකි ගුණස්කන්ධයකින් යුක්ත බුදුරයන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න. පමන කළ නොහැකි බව වචනයකට සීමා නොවි ඒ පමන කළ නොහැකි බවම හම්බවීමෙන් ධර්මයේ තුලින්ම ඒ බුදුරයන් වහන්සේ හම්බවීමෙන් එවැගේම ඒ පෙන්නපු ධර්මයේ ආශ්චර්ය අద్භූත බව නිවන් මාර්ගයේ ප්‍රකට කරලා පෙන්වන බව ප්‍රත්‍යක්ෂ වෙන විදිහටයි අපට ධර්මය හම්බ වෙන්නට ඕනේ. ඒ කිසිම දෙයක් බුදු වචනයකට සීමා වෙන්නේ නැතුව වචනය තුලින් පෙන්නපු අර්ථය, ඒ වචනයේ තුල පෙන්නපු ඒ තාත්වික අර්ථයම ඉස්මතු වෙන ධර්මයක් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න ධර්මය ඉගෙන ගන්නට අපට ඒ ධර්මයේ පෙන්නපු ආකාරය, ඒ ධර්මයේ පෙන්නපු ස්වභාවය මේ සියල්ලක්ම දැනගන්නට ඕනේ. දැන් සමහරවිට අපි දන්නවා මේ ලෝකයේ මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ සත්‍ය ධර්මය. ඉතින් සමහර අය කියන මේක ලෝකයේ ඇත්ත, මේක ලෝකින් ඈතර වන්න තියෙන ලෝකයේ ඇත්ත, මේකට ආයි භාෂාවක් අවශ්‍ය නැහැ, මේක තමයි ඇත්ත කියලා. ඉතින් ඒ ලෝකයේ ඇත්ත අපට පාලි මගධි භාෂාවෙන් පෙන්න බුදුරන් වහන්සේ පෙන්නපු ඒ ධර්මයෙන් නැතුව අපට ඒක තේරුම් ගන්න පුළුවන් නම් එතනදි කියවෙලා ඉවරයිනේ අපි සම්මා සම්බුදුයි කියලා අපට බුදුරජාන් වහන්සේ නමකගේ දී අවශ්‍ය නැහැ කියන එක. එහෙනම් පින්වතුනි, මේ සත්‍ය ධර්මයේ තේරුම් ගැනීමට වටහා ගැනීම සඳහා අවශ්‍ය වෙනවා ඒ බුදුරජාන් වහන්සේ පෙන්නපු විදිහට ධර්මය ඉගෙන ගන්න. ඒකටයි ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ නිසා අපි හොඳට දැනගන්න ඕනේ සියලු කාරණා. සංයුත්ත නිකායේ 3 නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙන්නපු උතුම් ධර්මයේ පංචීපාදනස්කන්ධය පිළිබඳව කොටස පළමු සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ කරුණු තමයි අපි මේ කතා කරමින් සිටියේ. අද තියෙන අපට පිණ්ඩවල්ලේ සූත්‍රය. අපි ගිය සැරේ කජ්ජනීය සූත්‍රය කතා කරා. ඉතින් ඒවා හැම එකම අපි බලන්නට ඕනේ මේ කොච්චර ගැඹුරුද කියන එක. අපිට දැන් ධර්මය ඉගෙන ගන්නකට පින්වතුනි අපි දන්න දෙයක් හම්බ වෙනවා නම් අපි දැන් ගොඩාක් කැමති තේරෙන දන්න දෙයක් හම්බ වෙනවා. ඉතින් තේරෙන දන්න දෙයක් හම්බෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ නමකකින් බණ අහන්නේ? තරණ තේරෙන දෙයක් හම්බෙන්න. දන්නේ තේරෙන්නේ මටනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රධානම දේ පින්වතුනි මොකද්ද? ඒ ධර්මයේ තුල ප්‍රධානම දේ තමයි තමා වැරදි බව හම්බ වෙන ප්‍රතිපදාව. මොකද්ද ප්‍රධානම දේ? තමා වැරදි බව හම්බ වෙන ප්‍රතිපදාව. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකනේ. මම වැරදි බව නෙමෙයි, තමා වැරදි බව. ඒකට ලොකු අර්ථයක් තියෙනවා. එතකොට තමා වැරදි බව හම්බ වෙන ප්‍රතිපදාවේදී තමාට තේරෙන දෙයක් නම් හම්බ වෙන්නේ තමා වැරදි කියලා නෙමෙයි, තමා නිවැරදි. තමාට ගැළපෙන දෙයක් නම් හම්බ වෙන්නේ තමා නිවැරදි.
එතකොට එහෙනම් මේ තමා වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා කියලා කියන එක ඇත්තටම මේ ලොකු නුවණක් ඕනේ යට තේරුම් ගන්න. නැත්නම් අපි තාර්කික පැත්තට යනවා. ශ්‍රද්ධාව නැතිකම නිසාම තමයි පින්වතුනි තමාට ගැළපෙන විදිහේ තාර්කික පැත්තකට යමු වෙන්නේ. තමා වැරදි කියලා හම්බෙන තැනදී ඒ කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අපිට මේ ධර්මයේදී හම්බ වෙන්නට ඕනේ. පින්ඩෝලි සූත්‍රය අපට තියෙන්නේ ඒවම් මේ සුතං මම මෙහෙම යහුවේ කියලා ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහකට ධර්මයේ මේ ඉදිරිපත් කරන්නේ ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරේ ශාක්‍යයන්ගේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වගේ පියාණන් ඉදිරි කරලා දුන්න නිග්‍රෝධාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කරන්නට යෙදුනේ. ඒ කියන්නේ ජම්බුද්වීපේ මේ අපි තව දෙයක් ඉගෙන ගන්නට ඕනේ මේ ඉන්දියාවේ මේ ඉදිරිපත් කරපු කාරණා ඉන්දියාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් ඒ නිසා අපට මේ සැබෑ බුද්ධ වචනේ වැදගත්කම තේරුම් ගන්න අපි ඉන්දියා ඉතිහාසය තුළ තියෙන විග්‍රහය හොඳට දැනගත්තොත් තමයි අපට මේ කතාවකින් විතරක් නෙමෙයි ඒකේ දැන් අපි දන්නවනේ ලංකාවේ මහාවංශය අපි දන්නවා. හැබැයි මහාවංශයෙන් විතරක් අපි මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒ පදනම. ඒකල ඉන්දියා ඉතිහාසය මොකද ඉන්දියාවෙන් ගොඩක් කල් මේ තිබුණානේ ධර්මයේ. ඉතින් ඒ නිසා මේ ධර්මයට වෙනස් වුණේ කොහොමද විකෘති වුණේ කොහොමද මේක සකස් වුණේ කොහොමද කියලා ඉන්දියා ඉතිහාසය අධ්‍යයනයත් එක්ක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ ඉන්දියාවේ තමයි කපිලවස්තුව ශාක්‍යයන්ගේ නිග්‍රෝධාරාමයේ තිබුණේ. අත්තකෝ භගවා කිස්මි කිංචි දේව පකරණයේ බික්කු සංඝං පනාමෙත්තා පුබ්බන් සමයන් නිවාසෙත්තා පත්ත චීවර මාදායි කපිලවත්තු පිණ්ඩායි පාවිසි. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ භික්ෂුන් වහන්සේලා කිසි කෙනෙක් නැතුව භික්ෂුන් වහන්සේලා බැහැර කරලා පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ වරදලා ඉවර වෙලා මහා වනයේකට දිවා විහරණයට එළඹියා. එතනදී බෙලි රුක්ක් මුල භාග්‍යවතුන් වහන්සේ දිවා විහරණයේ ගත කරන්නට දුන්නා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගෙන් වෙන්ගිලා තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ පිටත් වෙලා වැඩි. අතකෝ භගවතෝ රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවන් චිතසෝ පරිවිතක්කං උදපානි. භාග්‍යවතුන් වහන්සේට මේ හුදකලා වෙන්නකොට මෙන්න මේ විදිහේ විතරකයක් උපදිනවා. මයකෝ බික්කු සංඝෝ පවල් හෝ සන්තෙත්ත වික්ඛු නාවා අචිර පබ්බජිතා අදුනා ගතා ඉමන් ධම්ම විනයන් තේසම් මමං අපස්සන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ. බුදුරණවහන්සේට හැතියෙනවා හිතක් සිතුවිල්ලක් මම භික්ෂුන් අයින් කරලා බැහැර කරලා මේ ඇවිදිලා ඉන්නේ. ඉතින් නවක භික්ෂුන් ඉන්නවා පැවිද්දට බොහෝ කල නොගිය. ඔවුන්ට මේ මාව දක්නට නොලැබීමෙන් ඔවුන්ගේ හිත පෙරලෙන්න පුළුවන්. හරියට මේ පුංචි වහුපැටියට මම නොදැකීම නිසා හටගන්න විපරීතය වගේ. මම නොදැකීම නිසා හටගන්න විපරීතය වගේ. ඒතර බලන්න එහෙනම් බුදුරන් වහන්සේ කියන්නේ කොහොමද? කියන්නේ මේ කතා කරන්නේ පුංචි බබ්බු ගැන නෙමෙයිනේ. එතකොට එහෙනම් මේ ධර්ම මාර්ගයේ එක්ක වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ කොච්චරනම් බුදුරන් වහන්සේගේ දැන් එහෙනම් ඊට පස්සේ දැන් බුදුරන් වහන්සේට ගුරුවරු ධර්මයේ කියලා දෙන්න. කොච්චර වැදගත්ද? ඒ කියන්නේ එච්චරට පිංගුතුනි මේ ධර්මය එක්ක බලනකොට ලදරුයි සියලු දෙනාම.
එච්චර ලදරුයි. නමුත් අපි නම් හිතන්නේ නෑ අපි දන්නවා අපට තේරෙනවා අපට කරන්න පුළුවන්. අපි දැන් එක්කම අහන වෙලා අපි දැන් මෙහෙමයි කියලා ලදරු නෑ එහෙම හිතෙන්නේ. අපි දැන් කිරුමු අපට පුළුවන්. ඔන්න ඔය මට්ටමටද ගිහිල්ලා තියෙනවා. ඒකයි පින්වතුනි මේ නිහතමානීකම කීකරුකම මේ ගුණවත්කම් නැති නිසාමයි මේ ධර්මයට මේ යන්න ඕන විදිහේ චින්තනයක් නැත්තේ. ඊළඟට බුදුරණවහන්සේට ඒ විදිහේ මේ හිතට සිතෙල්ලක් එනවා. ඉතින් මේ නවක භික්ෂුන් මේ බොහෝ කල පැවිද්ද නොගී භික්ෂුන් මෙන්න මේ භික්ෂුන්ට මේ විදිහේ දෙයක් වෙන්න පුළුවන් මාව දකින්නට නොලැබීමේ අන්‍යතාවයක් වෙන්න පුළුවන්. හරියට මේ තරුණ බීජය කියන්නේ තරුණ බීජයක් තියෙනවා. මේ බීජයට වතුර ආදී දේවල් නොදැම්මොත් එහෙම ඒ බීජ විනාශ වෙන්න පුළුවන්. ඒකට හරියට සත්කාරය වුනේ නැත්තම් මේ වගේ තමයි මේ නවක භික්ෂූන්ට මාව දකින්න ලැබීමෙන් අන්‍යතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම භික්ෂූන් සමග භික්ෂූන් අනුග්‍රහ දක්වන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් ඇති වෙනවා. අතකෝ බ්‍රහ්මෝ සහම්පති භගවතෝ චිතසා චේත පරිවිතක්ක මඤ්ඤාය. සහම්පති බ්‍රහ්ම රාජයාට බුදුරජාණන් වහන්සේගේ මේ විතර්කය දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟ පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේට සහම්පති බ්‍රහ්ම රාජයා පැහැදිලි කරනවා අතකෝ බ්‍රහ්මා සහම්පති ඒකංසං උත්තරා සංගම් කරිත්වා යේන භගවා තේනංජලි පනාමෙත්වා භගවන්තං යදවෝච. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන මෙහෙම සහම්පති බ්‍රහ්ම රාජයා පැහැදිලි කරනවා. එවමෙතං භගවා එවමෙතං සුගත භගවතා බන්ති බික්ඛු සංඝෝ පවාල්හෝ සන්නෙත් භික්ඛවේ නව ආචිර පබ්බජිතා දුනාගතා ඉමන් ධම්ම විනයන් තේ සම්භගවන්තං අපස්සන්තානං සියා අනිතත්තං සියා විපරිණාමෝ. බුදුරන් වහන්සේට සහම්පති බ්‍රහ්ම රාජයා පැහැදිලි කරනවා බුදුරන් වහන්සේ හිතන විදිහටම භාග්‍යවතුන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙහිමමයි භාග්‍යවතුන් වහන්සේ නැතිවීම මේ අලුත් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා අන්‍යතාවයකට පත් වෙන්න පුළුවන්. පෙරලීමකට පත් වෙන්න පුළුවන්. හරියට මව්වැසිය නැති පැටියා වගේ මව්වැසිය නැතිවීමෙන් මේ පැටියා අන්‍යතාවයකට පත් වෙනවා වගේ. තරුණ බීජයක් වතුර වැටෙන්නේ නැතුව විනාශ වෙලා යනවා වගේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අසුර කරන්න භික්ෂු සංඝයා අනුග්‍රහ කරන්න යමු වෙන එකමයි වටින්නේ කියලා සහම්පති බ්‍රහ්ම රාජයා ඒ බුදුරජාණන් වහන්සේගේ සිතුවිල්ලට සතුටු සිතින් එකම ප්‍රකාශ කරනවා. අභිනන්දිතුම් බන්ති ස්වාමීනි පිළිගන්නාසේක්වා භික්ඛු සංඝයා අවිවදතු බන්ති භගවා භික්ඛු සංඝං යතේව බන්ති භගවා පුබ්බේ භික්ඛු සංඝෝ අනුග්‍රහිතෝ මේතං ඊතරහි අනුග්‍රහතු භික්ඛු සංඝන්ති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ඛු සංඝයා පිළිගන්නාසේක්වා භාග්‍යවතුන් වහන්සේ භික්ඛු සංඝයාට අවවාද දෙනසේක්වා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට අනුග්‍රහ කරනසේක්වා කියලා සහම්පති බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේට ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සහම්පති බ්‍රහ්ම රාජයා කියපු කාරණාව ඉවසලා වදාලා. ඒ අවස්ථාවේ සහම්පති බ්‍රහ්ම රාජයා එතනින් පිට වෙලා ගියා. අතකෝ භගවා සායන සමය භාග්‍යවතුන් වහන්සේ වස් කාලයේ නිගෝධාරාමයට එළඹිලා භික්ෂුන් ආපන වාසනේ වැඩ සිටලා නිසජ්ජකෝ භගවා තථා රූපං ඉද්ධාභි සංඛාර අபிසංඛාසි යථාතේ භික්ඛු ඒක දිකාය සාරජ්‍ය මනාප රූපා යේන භගවා තේන උපසංකමෙන්ස. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ළඟට එක එක විදියට ඇවිදලා වන්දනා කරනවා.
එක විදිහට ඒ තමන්ට කැමති විදිහට ඒක සමහර තනියම සමහර අය දෙන්න මෙන්න මේ විදිහට ඒ තමන්ට කැමති විදිහට ඇවිදින්න භාග්‍යවතුන් වහන්සේ ළඟ ඇවිදින්න වන්දනා කරලා වාඩි වෙනවා. එතකොට තේපි බික්කු ඒකා දීකාය සාරජ්‍යමන රූපයේන භගවත් යේන ප්‍රසංගවිත භගවන්තං අභවජිතවා ඒකමන්තං නිසීදින්සු. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේට ඇවිදින්න භික්ෂුන් වහන්සේලා තනියම හරි එංගෙන් හරි මෙහෙම ඇවිදලා වන්දනා කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ වගේ කාරණාවකින් භික්ෂුන්ට අවවාද කරනවා. මොකද්ද? අන්තමිදම් භික්කවේ ජීවිකානං යජිදම් පිණ්ඩෝල්‍ය අන්ත ඒ කියන්නේ මහණෙනි මේ ජීවිකා අතරින් මේ පිණ්ඩපාත ජීවිකාව කියන අන්තයි. ඒ කියන්නේ ඒක ලාමකයි කියන. ජීවිකාවන් අතරින් පිණ්ඩපාත ජීවිකාව කියන්නේ ලාමකයි. අபிසප්පෝයන් භික්කවේ අபிසප්පෝයන් ලෝකස්මින් පිණ්ඩෝය විචරසි පත්ත පානීති. මෙන්න පාත්‍රයක් අතට අරගෙන පිඬුසිඟා හැසිරෙනවා කියන එක මේ ලෝකයා එක දකින්නේ එක නිකන් අර ලාමක දෙයක් හැටියට. ලෝකයා දකින්නේ එක ලාමක දෙයක් හැටියට. තංචකෝ එවං වික්කවේ කුලපුත්තා උපනේති අන්තවාසිකං අන්තවසං පටිච්ච නේව රාජා බිහිනිතා න චෝරා බිහිනිතා න ඉනට්ඨා න භයට්ඨා න ආජීවිකා පක්පකත. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට සමාජයේ සම්මත සමාජය පිළිගන්න මේ පහත් වූ ක්‍රියාවක් වෙන නැත්නම් අර ඔක්කොම පිළිකුල් කරන ක්‍රියාවක් වෙන මේ පිළිසිඟා යෑමට මේ ඔබලා මේක කරන්නේ රජතුමාට බය නෙමෙයි. රජ දඬුවමක් නිසා රජතුමාට බය නෙමෙයි. සොරුන්ට බය නෙමෙයි කරන්නේ. ණයක් නිසා ණයෙන් පෙළුණ නිසා නෙමෙයි මේක කරන්නේ. බය ඇති ගැනීමක් නිසා නෙමෙයි මේක කරන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා නෙවෙයි මේක නුඹලා මේක කරන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා නෙමෙයි. අපිචකෝ තින්නම්මි ජාතිය ජරා මරණේන සෝකේ පරිදේ දුක්ඛ දෝමනසි උපායසේ දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අපේව නාම ඉමස්ස කේවලස දුක්ඛඛන්දස්ස අන්තකිරියා පඤ්ඤායතාති. ජාති ජරා ශෝක මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසය කියන මෙන්න මේ වගේ පීඩිත වෙලා ඉන්න නිසායි මේවට යමු වෙලා ඉන්න නිසායි මෙන්න මේ ඉක්මවීම පිණිසයි කරන්නේ. එතකොට සමාජයේ පිළිගන්න සමාජයේ පහත්යයි සම්මත සමාජයේ ඒ පිණ්ඩපාතේ මේ ජීවත් වෙන්නේ. එතකොට බලන්න මේ අලුත පැවිදි වෙච්ච භික්ෂූන්ට ලැජ්ජායි නේද? රජ කුමාරවරු ඉන්නවා. එක අය ඉන්නවා. ඒතර පිණ්ඩපාතයෙන් කියන්නේ දැන් සමාජයේ සම්මත හොඳයි කියන්නේ සමාජයේ පිළි නොගන්නා විදිහට කටයුතු කිරීම ඒ භික්ෂූන්ට හරිය අමාරුයි. කියන්නේ ඒ නිසා තමයි බුදුරන් වහන්සේ මේ කුමක් නිසාද මේ දේ කරන්නේ කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ අද පින්වතුනි එච්චරටම මේ ලෝකයාටත් අපි ඇයි මේ විදිහට පැවිද්දක් ගත කරන්නේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේන් ඊතරවන්නේ මේක අමතක වෙනවා. ඒ නිසානේ පින්වතුනි මාන්නේ ඊළඟට ගැටෙනකින් මේ ජීවිතේ තමන් ඉදිමිලා මේ හැම වෙලේම අර තියෙන්නේ තමන්ගේ ඉස්මතු වීමෙන් ඔන්න ඔය එක්ක කාම සැපේ ජීවිතය ගත කරන. පැවිද්ද මොකටද කියන එක අමතක වෙනවා. පැවිදිලා තියන්නේ ඇයි කියන එක අමතක වෙනවා. ආධ්‍යාත්මයේ තුල මේ සත්‍ය දැකීමේ වැඩපිළිවෙලටයි කියන එක අමතක වෙනවා. සසර දුකින් නිදහස් වෙන්නයි කියන එක අමතක වෙනවා. අපට ඕනෙත්තේ ඒක පැවිදි
ජීවිතය කියලා අපි මවාගත්ත කාරණාවක් නිකන් අමුතු දෙයක් ඇති කරගෙන ඒක තුල හිටියොත් සසරෙන් නිදහස් වෙනවා කියලා. ඔන්න ඒකට ඊළඟ කාරණායි ලස්සනට තේරුම් ගන්න පුළුවන්. ජීවත් වෙනවා කියලා කියන්නේම අධ්‍යාත්මයේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මෙන්න මේක ඉක්ම වෙන විදිහේ දහමින් යුක්ත චින්තනයක් තියෙන්නට ඕන. එවම් පබ්බලචෝ ඡායම්බික්කේ කුලපුත්තෝ යෝච හෝති අවිජ්ජහලු කාමේසු තිබ්බ සරාගෝ ව්‍යාපන්න චිත්තෝ පදුට්ඨමනු සංකප්පෝ මුට්ටස්සති අසම්පජානෝ අසමාහිතෝ විභින්න චිත්තෝ පාකිත ඉන්ද්‍රියෝ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මහණෙනි. නමුත් කුලපුත්‍රයෝමයි පැවිදි වෙච්ච කුලපුත්‍රයෝ ඉන්නවා. දැන් අර මේ සසර දුකින් නිදහස් වෙන්න පැවිදි වෙන්නේ නැහැ කියන කාරණා පැවිදි වුණා ඒකට. නමුත් ඊට පස්සේ වෙන හැටි. නමුත් කුලපුත්‍රයෝ ඉන්නවා කොයි විදිහටද? දැඩි ආසාව. කාමයන් කෙනේ. තිබ්බ සරාගු. කාමයන් කෙරෙහි දැඩි ආසාව ඊළඟ තීව්‍ර රාගය. දැන් මේ හැම එකක් එක්කම මේ කතා කරන්නේ ව්‍යාපන්න චිත්තෝ. ගැටුම සිතක්මයි තියෙන්නේ. තරහ සිතක්මයි. පදුට්ඨමනු සංකප්පෝ. හැම වෙලෙම තියෙන සංකල්පය දුෂ්ටයි. පදුට්ඨ කියන්නේ හැම වෙලෙම අර දුෂ්ට වූ සංකල්පයන් එන්නේ. ගැටෙන සංකල්පයන් එන්නේ. ඉතින් බලන්න මේ ජීවිතය ගැන මේ කියන්නේ. කාමයන් කෙරෙහි දැඩි ඇලීම, තීව්‍ර රාගය, ඔන්න ඊළඟට සමහර අයගේ තියෙන ව්‍යාපාද ගැටෙන සිතින් යුක්ත තියෙන සංකල්පය, මුට්ටා සති සිහි මුලා වෙන එක, නුවණ නැතිකම, සමාධි නැතිකම, සිත විකෘති බව, ඉන්ද්‍රිය සංවරය නැති බව, මෙන්න මේ විදිහේ පැවිදි ජීවිතයක් ගත කරන කුලපුත්‍රයෝ ඉන්නවා. ඒක හරියට චවලාතං උබතෝ යදිත පදිතං මජ්ජේ ගූත ගතං නේව ගාමේ කට්ටත්තං භරති. බුදුරණවහන්සේ පෙන්වා දෙන එක හරියට මේ වගේ. ඒ තමයි දෙපැත්ත ඇවිලුන මැද අසූචි තැවරුන එකට කියනවා සොහොන් පෙළෙල්ල කියලා. දෙපැත්ත ගිනිගත්ත මැද අසූචි තැවරුන සොහොන් පෙළෙල්ලක් වගේ කියනවා. ඒක ගෙදර දර පිණිසවත් යන්න බෑ. වෙනත් කටයුතු වලටවත් යොදන්න බෑ. දෙපැත්ත ඇවිලිනවා මැද අසුචි තැවරිලා. මහණෙනි මෙන්න මේ වගේ ඒ පැවිද්දට කරන උපමාව. එයාට ගිහි භෝගේනොත් පිරිහුණා, ශ්‍රමණාර්ථයනොත් පිරිහුණා. මොකද්ද? ගිහි පරිභෝගය කියන එකනොත් පිරිහුණා, ශ්‍රමණ පරිභෝගය කියන එකනොත් පිරිහුණා. කිසිම අර්ථයක් නැහැ. කොහොම ඉන්න කෙනාටද? අවිජ්ජාව, රාගය, දැඩි රාගයෙන් යුක්තව, අවිජ්ජාවෙන් යුක්තව, ඊළඟට තරහෙන් යුක්තව, ගැටුණු සිතින් යුක්තව, ගැටෙන සංකල්ප වලින් ඇතුව, සිහි මුලාවෙන්, නුවණ නැතුව, සමාහිතයක් නැතුව, විකෘති වූ සිතකින් යුක්තව, ඉන්ද්‍රිය සංවරයක් නැතුව වාසය කරන එක සොහොන් පෙළෙල්ලක් වගේ. ගිහි සපත් නැහැ, පැවිදි සපත් නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් මේ නවක භික්ෂූන්ට අවවාද කරනවා. එතකොට මේ පෙන්වන්න යන්නේ මොකද්ද? පැවිද්දේ වටිනාකම, පැවිද්දේ කෘත්‍ය. ඇයි පැවිදි වෙන්නේ කියන එක. ඊළඟ බුදුරණවහන්සේ කියනවා තයෝ මේ වික්කේ අකුසල විතක්කා. මහණෙනි අකුසල විතරක තුනයි. කාම ව්‍යාපාද විහිංසා. දැන් අපිට මේ මතක් වෙනකොට ඇත්තටම හිතෙන්නේ මේ කාමයේ ගැන විතරනේ. අපිට ඒක පුදුම පුතජන වීමක් තියෙන විධර්මයේ. වැරදි විතරක් කියනකොට කාමයේ විතරයි. ඔබට මතක නම් අංගුත්තර නිකායේ ඒකේ සූත්‍රයක් තියෙනවා කාමයේ නැත්නම් රාගය කියන එකේ විපාක අඩුයි, ප්‍රහාණය වෙන්නේ හිමි. නමුත් තරහේ විපාක වැඩි, ඉක්මනින් ප්‍රහාණය වුණාට. ඒ කියන්නේ ප්‍රබල තරහ කියන මෝහය තමයි ප්‍රබල. නමුත් විපාක ගත්තාම තරහ වැඩි, තරහේ. ඒ කියන්නේ අපට අර දැන් බලන්නකො සමාජයේ වුණත් යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ වැරදි විදිහට කාමයක කටයුතු කරනවනේ.
එක්ක රස විදියට කාමයෙන් නැත්නම් වෙන වෙන දේවල් අපිට කොච්චරනම් ඒක පිළිකුල් කියලා දකින්නවද? වැරදි කියලා දකින්නවද? රාගික යුතු කටයුතු කරනකොට අපි ඒකට හෙලා දකින්නවද? නමුත් අපට ගැටෙනකොට යම් කිසි කෙනෙක් තරහ හිතක් ඇති වෙලා ගැටෙන විදියට වචන කතා කරනකොට නුරුස්සන විදියට ජීවිතය ගත කරනකොට අපට අරතරම් පිළිකුල් බවක් ඇති වෙන්නේ නේද? නමුත් පින්වතුනි ඒක තමයි පිළිකුල් වැඩි විය යුත්තේ. එයි ඒකේ තමයි විපාකේ වැඩි. අපට ඔන්නෝක අමතක වෙලා යනවා. අපි හැම වෙලෙම පින්වතුනි බලන්නෙම මේ ලෝකයට අර පේන දෙයක් විතරයි. ඇතුළේ සැබෑම කෙලෙසන දේ නෙමෙයි. තරහ යන ගතිය, ගැටෙන ගතිය තියෙන විපාක වැරද්ද. ඒකේ වැඩිකම දකින්නේ නෑ. රාගය කියන කාරණා විතරයි දකින්නේ. එච්චරට පින්වත්නි මේ පුතඥ චින්තනයක් සමාජයේ තියෙන. බුදුරණවහන්සේගේ චින්තනයට යන්න කැමති නෑ ලෝකේ. ශ්‍රද්ධාවට එන්න කැමති නෑ. එතකොට මේ අකුසල විතරක බුදුරණවහන්සේ මේ තුන පෙන්නනවා. ඉමේජකෝ බිකවේ තයව අකුසලේසු. මේ අකුසල විතරක තුන. එතකොට දැන් මේ පැවිද්දාගේ ජීවිතය ගැන කතා කරා. ඒ පැවිද්දාගේ ජීවිතේ මොකටද මේ ජීවිතේ එන්නේ? මේ ජීවත් වෙන්නේ ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න. ඒකයි මේ පින්ඩපාතේ යැපෙන්නේ. ඊළඟට අර සෝන් පෙලෙල්ල වගේ පැහැදිලි කරා මේ රාගය, ද්වේෂය ආදී විතරකවල ඉන්නවනම් ඒකට යොමු වෙලා ඉන්නවනම් ඒකට පැවිදි සැපයක් ජීවි සැපයක් දෙකම නැහැ කියලා. එතකොට මේ විතරක කියන්නේ කොහොමද? දැන් පැවිද්දගේ කෘත්‍යය දැන් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? අකුසල විතරක දුරු කරන්නට ඕන. එතකොට මේ අකුසල විතරක දුරු කරන ක්‍රම බුදුරණවහන්සේ ගොඩක් එක එක තැන්වල පැහැදිලි කරනවා. මේ සබ්බා සූත්‍රයේම ප්‍රහාණය කළ යුතු ක්‍රමේ ඒ ක්‍රමයට එක්ක. දැන් මෙතන මේ සම්පූර්ණයෙන්ම මෙන්න මේක ප්‍රධාන කරලා කතා කරන්නේ. ඒ කාරණා ප්‍රධාන කරලා. දැන් සබ්බා සූත්‍රයේදී කරුණු ගොඩාක් වෙනින් වශයෙන් කතා කරනවා. දැන් මෙතන දැන් අපි දන්නවනේ අර එක සූත්‍රයක තියෙන ඔබට ඔච්චර ශික්ෂා රකින්න බැත හිතරක් ගන්න කියලා. අර හිතරක් ගැනීම ගැන කතා කරන්නේ. එතකොට මෙතනත් ඒ වගේ මේ කතා කරනවා අර මේ මෙන්න මේ විතර්ක තුන එක තමයි ප්‍රහාණය කතා කරන්නේ. අනිත් ඒවා ඔක්කොම එකට අන්තර්ගත වෙලා. එහෙමයි මේ සූත්‍රෙ මේ කතා වෙන්නේ. අනිත් දේවල් කතා කරන්නේ නැහැ. මේ සූත්‍රය කතා වෙන්නේ අර සබ්බාසව සූත්‍රයේ මේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය කරනවා කියන කාරණාවට විතරක් නෙමෙයි. ඒක තුල අන්තර්ගත වුණා වූ ඒකත් එක්ක අර සියල්ලක්ම අන්තර්ගත කරලා. දැන් අපි ගත්තොත් එහෙම කාම ව්‍යාපාද විහිංසා විතර්ක ප්‍රහාණය කිරීම මෙතන පැහැදිලි කරන්නේ කාම ව්‍යාපාද විහිංසා විතර්ක ප්‍රහාණය කරලා නික්කම්ම ව්‍යාපාද අවිහිංසා ඇති කර ගන්නවා කියන එක කතා කරන්නේ. මොකද ඒක ඒ කාරණා මේ පර්යාය තුල තියෙනකොට ඒක කතා කරන්නේ. එතකොට ඒක ඒ විදිහට බලන්නට ඕනේ. දැන් අපි හැම වෙලෙම බලන්නේ අර ගලපලා මේ අවස්ථාවේ මොකද්ද මේ කියන්නේ ඉව බලන්නේ නැතුව අර හැම එකක්ම ගලපලා මේ අචාරුවක් කරගෙන මේ ධර්ම තේරුම් ගන්න බැරි කරගන්න යන්නේ. ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාවේ මෙතන මේ තියෙන කාරණාව එක්ක විතරක් බලන්නට ඕනේ. ඒ සඳහා මොකද්ද කළ යුත්තේ? මේචකෝ බික්කේ තයෝ අකුසල විතක්කා තං අපරිශේෂා නිරුද්ධಂತಿ. මේ අකුසල විතරක තුන ඉතුරු නැතුව නිරුද්ධ වීම සඳහා කළ යුත්තේ මොකද්ද? චතුසුවා සතිපට්ඨානේස සුප්පතිත චිත්තස්ස විහෙරතෝ. සතර සතිපට්ඨානෙහි මනාව පිහිටි සිතින් යුක්තව වාසය කරන්නට ඕන. එතකොට දැන් එහෙම එකක් අනිත් දේශනාවලදී හම්බෙනවද? නෑනේ. දැන් අනිත් ඒ වගේදී මේ අකුසල විතරක දුරු කිරීම සඳහා මොකද්ද කියන්නේ? ව්‍යාපාදේ කාමයේ දුරු කරන්න එකට වෙන ක්‍රමයක් කියනවා. ද්වේෂය දුරු කරන එකට වෙන ක්‍රමයක්. එතකොට එතන ප්‍රහාණය කරන කාරණා වෙන ක්‍රමයකට තියෙන. ඉන්ද්‍රිය සංවර ක්‍රමයට හරි වෙන ක්‍රමවල. දැන් මෙතන පැහැදිලි කරන්නේ එහෙනම් මේ කරන ක්‍රමෙම වෙනස් විදිහකට. සතිපට්ඨාන සූත්‍රයේ
එක මනාව පිහිටියා කියනකොට සතිපට්ඨානෙ මනාව පිහිටියා කියනකොට දැන් ඒකේ විග්‍රහය තියෙනවා ගොඩක්. අපි ගත්ත සතිපට්ඨානෙ මේකටම අදාළ කොටස හැටියට අපි ගමුකෝ ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ. ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ තියෙන ක්‍රමය අපි කලින් කතා කරා. සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති වෙනවා. ඊළඟට අසන්තං වාජ්ජත්තං නැති බව පජානාති අපි විස්තර වශයෙන් කතා කරා. එහෙම නැත්නම් වෙන එකක් හම්බෙනවා කියන එක නෙමෙයි. පජානාති කියන ප්‍රඥාව ඊළඟට කරුණු පහක් මෙතන විග්‍රහ කරනවා පස් විදියකට. ඇති බව නැති බව ආධ්‍යාත්මික කියලා මුලින් කියලා පස්සේ ආධ්‍යාත්මික කියලා කියන්නේ නැති බව කරුණු ගොඩක් ගෙවරින් අපි කතා කළා. එතකොට මේ පංච නීවරණ ඇටියට මගේ හතිපට්ඨානේ මේකම කියන කාරණාව එක මම කතා කරේ. මේ විතර්ක කියන කාරණාවත් එක්ක. නැත්නම් අපි ගත්තොත් චිත්තානුපස්සනාව. එතකොට එහෙනම් ඒ හතිපට්ඨානේ තියෙන විදිහට යන්නේ ගොත් අත්ති චිත්තන්තිව හිතක් ඇතයි කියලා අරගෙන. එතකොට දැන් අන්න ඒ ක්‍රමයටයි මේ කතා කරන්නේ ප්‍රහාණය වෙන හැටි. මෙතන කතා කරන්නේ මොන ක්‍රමයටද? ඒ සතිපට්ඨාන ක්‍රමයට. ඒක හොඳට තේරුම් ගන්නට වෙනවා. නැත්නම් දැන් අපි අව්‍යාපාද අවිහිංසා කාම සංකල්ප දුරු කරනවා. දුරු කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් මෙතන මේ කතා කරන්නේ දැන් අර භික්ෂුන් ඇයි අර පිණ්ඩපාත ලාමක ජීවිකාවන පින්පාත යන්නේ මොකටද? කාම ව්‍යාපාද විහිංස සංකල්ප දුරු කරගෙන වාසය කරන්නද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස්සින් විතර වන්නද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස්සින් විතර වන්න. හැබැයි ඉතින් ඒක අරව බාධාව. හැබැයි ඒක ඒවා තියෙනවනේ එක සොහන් පෙරෙල්ලක් වගේ ජීවිතේ පැවිද්ද කියන්නේ. ගිහිසපත් නැහැ පැවිද්දපත් නැහැ. හැබැයි ඒක දුරු කරන ක්‍රමය වෙනස් විදියකට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ බුදුරන් වහන්සේ පෙන්වන ක්‍රමයක. ඒකනේ දැන් මේ දුරු කිරීම ප්‍රහාණය කරන ආශ්‍රව ප්‍රහාණය විදිහට ඒක දුරු කරන්නේ දර්ශනීය සවිසුද්ධ වීමත් එක්කනේ. ආශ්‍රව ප්‍රහාණය වෙන විදිහට ඒක සුරු වෙන්නේ. අන්න ඒ වගේ දැන් මෙතන මේ කාම ව්‍යාපාද විහිංසා කියන විතරකයන් මේ දුරු වෙන විදිය පැහැදිලි කරන්නේ මොන ක්‍රමෙන්ද? සතර සතිපට්ඨානිය. වෙන ක්‍රමයකින් නෙමෙයි. ඒකයි මම පැහැදිලි කරලා පෙන්නුවේ මේක අපි මේ තියෙන තැන එක බලන්නට ඕනේ. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. දෙකක් මෙතන ඔන්න බලන්න වෙන තැන්වල හම්බ වෙන විදිහේ විග්‍රහයක් තියෙනවා. එතකොට මේ දෙකක් වෙනන්නේ දැන් ඒකායනය එක මාර්ගයක් හැටියට හතිපට්ඨානෙ පෙන්නනවා. නිවන් මාර්ග හතිපට්ඨාන. එතකොට එහෙම පෙන්නලා මෙතන පැහැදිලි කරනවා හතිපට්ඨානෙදී හරි අනිමිත්තං සමාධින් භාවයට. අනිමිත්ත සමාධි භාවය. දැන් මේ දෙකටම එකම විදිහේ තනක් දීලාද නැද්ද? දෙකටම එකම විදිහේ තනක් දීලා. දැන් අපි හතිපට්ඨානය කියන කාරණාව දන්නවා. දන්නවා කියන්නේ යම් මට්ටමකට අපිට තේරුම් ගන්න පුළුවන් හරි කියමුකෝ. කියන කරුණු විස්තර වශයෙන් තියෙන නිසා. එතකොට එතනදී මේ අකුසල විතරකයන් දුරු වෙන ආකාරයත් අනිමිත්තේ නිමිති නොමැති බව. දැන් ඔන්න බලන්නකෝ එහෙනම් මේ දුරු වෙන ක්‍රමේ නිමිති නොමැති සමාධිය කියනකොට කාමයේ දුරු වුණාම නෙක්ඛම්ම නිමිත්ත, ව්‍යාපාදයේ දුරු වුණාම අව්‍යාපාද නිමිත්ත, විහිංසාව දුරු වුණාම හිංසා දුරු වුණාම විහිංසා නිමිත්ත. දැන් ඒ ක්‍රමයේද මේ පැහැදිලි කරන්නේ නෑනේ. අනිමිත්තං සමාධියම් භාවේත. අර නිමිතිනේ. කාමයේ දුරු වුණාම නෙක්ඛම්ම කියන්නේ නිමිත්තක්. කාම නිමිත්ත නෑ නෙක්ඛම්ම නිමිත්ත. ව්‍යාපාද නිමිත්ත නෑ විහිංසා නිමිත්ත. දැන් එතකොට මේ සතිපට්ඨානීය භාවිතා කිරීමත් අනිමිත්තේ භාවිතා කිරීමත් මේ දෙකට ලොකු තැනක් දීලා තියෙනවා. දෙකම එකම විදිහකදී මේ දේ ප්‍රහාණය වෙනවා කියලා පෙන්වනවා දීලා තියෙනවා. මොකද ඊළඟ එකේදී බලන්නකො. යාවංචිදම් භික්කවේ අලමේව අනිමිත්තෝ සමාධින් භාවේතු අනිමිත්තෝ භික්කවේ සමාධි
භාවිතෝ බහුලීකතෝ මහඵලෝ හෝති මහනිසංසෝ. මේ අනිමිත්ත සමාධිය භාවිතා කිරීම මහත්ඵලයි මහනිසංසයි. දැන් කාම නිමිත්ත නැහැ නිමිත්ත නැහැ කියලා නිමිත්තක් තියෙන එක නෙමෙයි. එතකොට එහෙනම් මේ අනිමිත්තය කියන කාරණාව වැඩෙන ක්‍රමේ මෙන්න මේ හතිපට්ඨානයේ වැඩෙන ක්‍රමයක් එක්ක දැන් අපි හතිපට්ඨානිය දැන් අපි දැන් ඔන්න හුස්ම රැල්ලගෙන තියාගෙන මේ ඔක්කොම ටික අපි මේ ඒකම තියාගෙන අර විග්‍රහය දන්නේ නැතුව හතිපට්ඨානයේ විග්‍රහයක් තියෙනවනේ. ඇයි අපි මේ කෑල්ල කල්ලගෙන මේ යන්නේ? අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මෙන්න මේ විදිහට අත්ති කායෝතිවා මේ කයක් ඇතයි කියලා මේ ගත්ත කාරණාවේ සමුදේ ධර්මයේ වශයෙන් දකිමින් වාසය කරන මේ ඊතර වෙන දැන් මේ එතනදී යමු වෙන්නේ මොකද්ද? නිමිති ගොඩනගෙන එකද නිමිති ඉක්ම වෙන එකද? අලුත් නිමිත්තක් හම්බෙලා ඒක තුල යම් කිසි විදියකින් වර්ගීකරණයක් වෙන එක නේ. එතන වීම අනිමිත්තයක් එතනත් පැහැදිලි. අනිමිත්තය පිළිබඳව අපි ගත්තොත් වේදල සූත්‍රයක තියෙන රාග දේශ මොහ නිමිත්ත කරණීය නිමිති ඉක්ම සියලු දේ කියන්නේ නිමිත්තක් නෑ කියලා නිමිත්තක් ඇති වෙන එක නෙමෙයි. නිමිත්තක් හම්බ වෙනවා නම් ඒතර අනිමිත්තේ නෑ. අනිමිත්තේ භාවිතේ වෙනවා. යා සත්‍ය අහර්ථය දකිනකොට. ඒ අහර්ථය දකින. ඒ නිමිත්ත කියලා නෑ හරි කියලා මොකක් හරි පැනවීමක් තියෙන්නේ. සත්‍ය නොදකින නිසා තමා ඇති තමා වැරද්ද ප්‍රකට වෙනකොට සත්‍ය දකින තැනදී නිමිත්ත කරණීයක් වෙන්නේ නෑ. අන්න ඒකයි අනිමිත්තය කියන්නේ. එතකොට සතිපට්ඨානී අනිමිත්තයයි දෙකම එකට පැහැදිලි කරා. දැන් එතකොට අනිමිත්තේ භාවිතා වීම පිළිබඳව තව මේකේ අර්ථය ඉස්මතු වෙන්න ඊළඟ කාරණාවක් තවත් වැදගත්. මොන තවත් ඒක. එතකොට මේ අනිමිත්තයත් සතිපට්ඨානියත් අකුසල විතරක දුරු කිරීම සඳහා යොදන ක්‍රමයේ හැටියට ඒ දෙකම පෙන්නනවා. මොකද මේ දෙක පරස්පර විරෝධී දෙකක් නෙමෙයිනේ. පරස්පර විරෝධී දෙකක් නෙමෙයි. දෙකෙන්ම පෙන්නන ඒ යථාර්ථය. ද්වේම්මා භික්කවේ දිට්ඨියෝ භව දිට්ඨි විභව දිට්ඨි. මහණෙනි දෘෂ්ටි දෙකක් තියෙනවා. දෘෂ්ටි දෙකක්. මොකද දෘෂ්ටි දෙක? භව දෘෂ්ටියත් විභව දෘෂ්ටියත්. ඔන්න මේ දැන් බලන්නකො අර මුලින් කතා කරපු සංකල්ප වල කාම ව්‍යාපාද විහිංසා කතා කරලා නමුත් මෙතන කාම දිට්ඨියක්වත් එහෙම දෙයක් කතා කරන්නේ නැහැ. දැන් බලන්න මේ මම ඒකට මුලින්ම කිව්වේ මේකේ තියෙන ගැඹුර මේකේ තියෙන යථාර්ථය අපි බලන්න ඕනේ එතෙන්ද විතරක් ගිහිල්ලා අපි මේ දන්න හැම කාරණාවම මෙතෙන්ද දාලා බලන්න එපා. අපි හිතන්න එපා බුදුරණවහන්සේ එක පිරිසකට මේ සූත්‍ර දේශනා 84 ධර්මස්කන්ධය වෙන මේ සියලු සූත්‍ර දේශනා ටික ඉදිරිපත් කරා කියලා. බුදුරණවහන්සේ ඒ කෙනාගේ කෝණයත් එක්කයි මේක ඉදිරිපත් කරලා බෙන්නේ. අපි යන්නේ ඒක හොඳට දැනගන්නට ඕනේ. එහෙම නැතුනොත් දැන් අපිට මේ ඔක්කොම තියෙනකොට අපිනේ මේ ගලප යන්නේ. ඇයි අපේ නුවණ මදකම නිසා අපිට මේක ගලපන්න ඕනේ. අපි මේ එක තැනක ඉඳලා බලන්නට ඕනේ මේ කාරණා. අසදලා මේ ප්‍රහෙලිකා ලියා ගන්න යන්නේ නැතුව. එහෙම වුණොත් විතරයි අපිට මේ කියන කාරණාව ඒ විදිහටම තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී මේ පැහැදිලි කරන මේ දෘෂ්ටි දෙකක් තියෙනවා. භව දෘෂ්ටියයි භව දෘෂ්ටියයි. දැන් මේ හැම එකක් එක්කම එහෙනම් මේ කාම ව්‍යාපාද විහිංසා විතරකයන් පැහැදිලි කරන්නේ ඒ භව දෘෂ්ටියයි භව දෘෂ්ටියයි එක්ක. එතකොට මේ භව දෘෂ්ටියයි විභව දෘෂ්ටියයි. මෙන්න මේ දෘෂ්ටි දෙක ගැන තමයි දැන් කතා කරන්නේ. දෘෂ්ටි දෙකක් තියෙනවා. භව දෘෂ්ටිච විභව දෘෂ්ටිච. తත්‍ර වික්කවේ සුතව අරිය ශාවකෝ ඉති පටිසංචික්කති. දැන් දැන් මේ කතා කරන්නේ කාරු ගැනද? සුතව අරිය ශ්‍රාවකයා ගැන මේ කතා කරන්නේ කවුරු ගැනද? සුතවත් වූ අරිය ශ්‍රාවකයා. ඔන්න බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාවය. දැන් එතකොට දැන් මේ භව දිට්ඨි විභව දිට්ඨි කියන්නේ භව කියන්නේ පැවැත්ම පිළිබඳව තියෙන දෘෂ්ටිය. විභවය කියන්නේ නොපැවැත්ම පිළිබඳව තියෙන දෘෂ්ටිය. දැන් මේකනේ ඔලියන්තියේකේ අතිදාවන්තියේකේ බැහැ ගැනීම ඉල්පීමයි. දැන් මේ
එක්ක බැහැගෙන ඉන්නවා එක්ක එකකින් අයින් වෙන්න යනවා. ඔය දෙකනේ තියෙන්නේ. එක්ක බැහැගෙන ඉන්නවා එක්ක එකකින් පලා යන්න හදනවා. එතකොට ඒක පිළිබඳව තියෙන දකින්න දෘෂ්ටි කියන්නේ මොකද්ද? දෘෂ්ටි කියන්නේ සංකල්ප කියන එක නෙමෙයි. දෘෂ්ටි කියන්නේ දකින්න කෝණ කියන එක. දෘෂ්ටි කියන්නේ සංකල්ප කියන එක නෙමෙයි දකින්න කෝණය. මොකක් එක්කද? මේ පැවැත්ම පිළිබඳව දකින්න කෝණ. දකින්න කෝණය. සංකල්පය වෙනස් කරන්න කියලා දකින්න කෝණය වෙනස් වෙනවද? නෑ. සංකල්ප වෙනස් කරන්න කියලා දකින්න කෝණය වෙනස් වෙන්නේ නෑ. එතකොට එහෙනම් මේ දකින්න කෝණය වෙනස් වෙන්නේ මොකක් එක්කද? ආර්ය දර්ශනයත් එක්ක. සංකල්පයෙන් නෙමෙයි. එහෙනම් මේ භවදිත්‍ති කියනකොට මේ සංකල්පනා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දකින කෝණය පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට මේ භවදිත්‍ති කියන මෙන්න මේ කාරණා මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට නුවණින් කල්පනා කරනවා. දැන් ඒතොර දැන් මේක අර මේ පැවැත්ම කියන කාරණාව එක්ක සම්බන්ධයි. දැන් අර මේ අකුසල විතරක කීප කාරණාව පැවිද්ද දැන් මේක ආවේ ජරා මරණ නිදහස් වෙන්න කියන කාරණාව. එතකොට ඒක ප්‍රහාණය කරන ක්‍රමයේදී කතිපට්ඨාන අනිමිත්තයි දෙකම පැහැදිලි කරලා පෙන්නවා. එතකොට ඒකත් එක මේ පැවැත්ම පිළිබඳ ඔන්න එනම් භව විභව දිට්ඨියේ දකින්න කෝණ දෙක තියෙන. ওই කෝණ දෙක ඉක්මවීමෙන් එක තමයි ඉක්ම වෙන ක්‍රමේ තමයි මේ අනිමිත්ත සහ අතිපට්ඨානීය කියන දේ තියෙන්නේ. දකින්න කෝණය වෙනස් වෙන්නේ. අත්තිනුකෝ තං කිංචි ලෝකස්මින් යමහං උපාදීයමානෝ න වජ්ජා අස්සන්ති. වෙන ලස්සන කාරණාවක් කියනවා. උපාදාන වශයෙන් අත්තිනුකෝ තං කිංචි ලෝකස්මින් යමහං යම් කිසි දෙයක් මේ ලෝකේ උපාදාන වශයෙන් ගන්නකොට ගැනීමේ වැරද්දක් නැති මොනවත් තියෙනවද? ඒ කියන්නේ උපාදාන වශයෙන් ගැනීමේදී නිවැරදි දෙයක් තියෙනවද උපාදාන කර ගැනීම? නිවැරදි උපාදාන කර ගැනීමක්. එවන් පජානාති. දැන් මේක හම්බෙන්නේ විතරකයකින්ද නෑ ප්‍රඥාවෙන් පජානාති. නාතිනුකෝ තංකින්චි ලෝකස්මින් යමහං උපාදීය මානෝ නවජ්ජාස. මේ උපාදාන කර ගැනීමේදී නිවැරදි උපාදානයක් නෑ කියලා ප්‍රඥාවෙන් දකින. දැන් නිවැරදි උපාදානයක් නෑ කියනකොට අපිට ඉතින් මං උපාදාන කරගන්නේ නෑනේ මොකක්වත්. හරි දැන් මං උපාදාන කරගන්න නැති ඉන්නේ. අන්න හරි. දැන් උපාදාන ඒකට උපාදාන ඒකට උපාදාන. දැන් උපාදාන කියලා කියන්නේ මොකද්ද? උපාදාන කියලා කියන්නේ මං උපාදාන නොකරගෙන ඉන්නේ උපාදාන කර ගැනීමකටද? ඒ පරිග්‍රහ කියන එකනේ. උපාදාන හතරක් තියෙනවා. අත්වාද, කාමදිට්ඨිය, සීලබ්බත. එතකොට මේ උපාදානීය කියලා කියන්නේ බැඳීම. දැන් මං ඔන්න මේකට උපාදානය මේක රූපයක් හරි මේ සද්දයක් මේක රූප සටහන් ටිකක් වර්ණ සටහන් ටිකක් මේ චිත්තයිස්තික ටිකක් මේ චිත්ත පරම්පරාවක් දැන් මේවට හරි මේ මොකක් ඔබනේ උපාදානනේ මොන උපාදාන. එතකොට දැන් මොන උපාදාන නැත්තේ? බැඳිලා නැහැ කාමයට. බැඳිලා නැහැ වෙන දේවල්. දැන් මේ බැඳුනේ මොකක් එක්කද? දැන් තමාට නෙමෙයිද තමා කියලා නෙමෙයිද බැඳිලා තියෙන්නේ. මේ රූප කලාප මේ සුද්ධාස්තික මේ චිත්තයිස්තික මේ හතර මහා ධාතු මේක විදර්ශනා වෙන්නේ මෙහිමයි දැන් ශ්‍රද්ධාව කියන්නේ මෙන්න මේකයි තමයි ඉන්දිය ධර්ම කියන්නේ. මෙන්න මේක තමයි මට වැටෙන බොජ්ජංග ධර්ම. මෙහිමනේ පටිසම්පදාය තියෙන්නේ. මෙහි දැන් මේ ඒ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ තමා බව බැඳිලා නැද්ද? තමා බව බැඳිලානේ. ඒව හම්බුනේ කාටද? ඒ විදිහට තමාට නෙමෙයිද? දැන් ඒ උපාදානෙ නෙමෙයිද? දැන් ඒ උපාදානෙ හරිද? කිසිම උපාදානයක් නිදොස් නෑ. නිවැරදි නෑ. සියලු උපාදාන වැරදි. කවුද දකින්නේ? ආර්ය ශ්‍රාවකයා. සීලෙන් සංකල්පයෙන් නෙමෙයි දකින්නේ කවුද? ආර්ය ශ්‍රාවකයා. එවම් පජානති. නැති එහෙම දකිනවා. අහං ච රූපඤ්ඤේව උපාදීයමානෝ. මේ උපාදාන වෙන්නේ කොහොමද?
දැන් මේ ආර්ය ශ්‍රාවකයා දකින්න කෝණි කියන්නේ මම මේ රූපයයි උපාදාන කරගන්න. උපාදීය මානෝපාදෙය. උපාදාන වශයෙන් ගන්නෙ මොකද්ද? රූපය. උපාදාන වශයෙන් ගන්නෙ මොකද්ද? වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය. එතකොට මේ දැන් ආර්ය ශ්‍රාවකයා අරහෙම දකින්නේ නැහැ කියලා නුවණින් පැහැදිලි කරලා ඊට පස්සේ උපාදාන වශයෙන් ගැනීම පිළිබඳවයි පැහැදිලි කරන්නේ. උපාදාන වශයෙන් ගැනීම පිළිබඳව පැහැදිලි කරන්නේ. කලින් පැහැදිලි කරන උපාදාන වශයෙන් ගැනීම මොන විදිහකට ආවත් ඒක වැරදි කියලා නුවණින් දකින්න. දැන් ඔන්න එහෙනම් එයාට මේ ලෝකේ දැන් ලෝකයේ පිළිබඳව දැන් පුජ්‍යලයක එක කතා කරන්නේ Tamante තේරුම් ගන්න එකනේ. මම මේ උපාදානය කරගෙන තියෙන්නේ. රූපං උපාදානං උපාදීයම. රූපය උපාදාන වශයෙන් උපාදාන කරගන්න. මේ උපාදාන වශයෙන් උපාදාන කරගෙන තියෙන්නේ මොකද්ද? රූපය. වේදනාව උපාදාන වශයෙන් උපාදාන කරගන්න. කියන්නේ රූපය කියන්නේ රුප්පණය. විඳීම, හඳුනා ගැනීම, සකස් වීම, දැන ගැනීම උපාදාන වශයෙන් උපාදාන කරගෙන. එතකොට මේ උපාදාන වශයෙන් උපාදාන කරගෙන කියන්නේ ඇයි? දැන් මේ කතා කරන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සූත්‍රයේ කතා කරනකොට යම් රූපස්ස චන්දරාගෝ තං උපාදාන. යම් රූපස්ස වේදනා තං උපාදාන. යම් වේදනායේ නන්දි අභිනන්දිනි තං උපාදාන. දැන් එතන උපාදාන වශයෙන් උපාදාන කරගන්නවා කියලා නිමිනේ කියන්නේ. එතන පැහැදිලි කරනවා ධර්ම ස්වභාවයක වැඩපිළිවෙල. දැන් මෙතන මේ කියන්නේ මොකද්ද? මෙතන පැහැදිලි කරන්නේ තමාගේ ප්‍රත්‍යවේක්ෂාවක්. තමාගේ ප්‍රත්‍යවේක්ෂාවක්. දැන් ඔන්න මෙන්න මේක අපට වැදගත්. දැන් අර ධර්මතාවයක් හැටියට පැහැදිලි කරන දේවල් අපි අපට දාගන්න යන්නේ. අපට දාගන්න යන්නේ ධර්මතාවයක් හැටියට ප්‍රඥාවෙන් දකින්නේ. දැන් මේක දකින්නේ කවුද? ප්‍රඥාවෙන්ද මන්ද? ඒක මම දකින්නේ. ඒක මම කියලා පැහැදිලි කරනවා. ප්‍රඥාවෙන් නෙමෙයි මම දකින්න එකක් පැහැදිලි කරනවා. මම කියන පැහැදිලි කිරීම. අනික් ඒවා ප්‍රඥාවෙන්. මම රූපයමයි උපාදාන වශයෙන් උපාදාන කරගන්න. වේදනාවමයි උපාදාන වශයෙන් උපාදාන කරගන්න. හඳුනා ගැනීමමයි උපාදාන වශයෙන් උපාදාන කරගන්න. විදීමමයි උපාදාන වශයෙන් උපාදාන කරගන්න. සකස් වීමමයි උපාදාන වශයෙන් උපාදාන කරගන්න. දැන් උපාදාන කරගන්නවා කියන කාරණාව අන්න දැන් මම කරන එකක් නේ. මම කරන එක. ඒ කියන්නේ මට අන්න හම්බ වෙන කාරණා. දැන් මේ දැක්මද මේ කතා කරන්නේ. නෑ. ඒ නිසා මේකේ උපාදාන වශයෙන් උපාදාන කරගන්නවා කියන කාරණාවට ඒක මේ කරුණු දෙකකින් පැහැදිලි කරලා පෙන්නනවා. දැන් අපි ගත්තොත් එහෙම මම උදාහරණයකට කියනවා. දැන් ඔන්න අනුදස්සනසි බණ කියනවා ඇස රූප විඥාන එකතු වෙලා කන ශබ්ද විඥාන එකතු වෙලා ඔන්න හටගත්ත මෙන්න මේ විදිහටයි ස්පර්ශයෙන් මෙහිමයි සිදු වෙන්නේ. හරි දැන් මම මේක උපාදාන කරගන්නේ. දැන් අපි දකින්න උපාදාන කරගන්න නැති වෙන උකනේ. උපාදාන කරගන්න නැති වෙන එක දකින්න. දැන් එහෙම උපාදාන කරනා මෙන්න මේ දකින්න කියන මේක සුද්දාස්තික ටික මේ චිත්ත විලම චිත්ත පරම්පරාව චිත්ත වීති ටික. දැන් ඔන්න දැන් මේක උපාදාන කරගන්නේ. හැබැයි උපාදාන වෙලා දැන් මෙතන කතා කරන උපාදාන වෙන හැටි. නැති වෙන හැටි නෙමෙයි වෙන හැටි. එතකොට උපාදාන වෙලා කියන එක නුවණ යාට තියෙනවා. උපාදාන වශයෙන් උපාදාන කරගෙන. උපාදාන වශයෙන් එයා උපාදාන කරගෙන කියලා මෙන්න එයාට හම්බ වෙනවා. ඔන්න අනුදස්සනන්සේ කටහඬ කියලා දැන් ඒක හඳුනගත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි පස්සෙන් කියලා.
අන්න උපාදාන වශයෙන් උපාදාන වෙලා කියලා යට හම්බ වෙනවා. අන්න මම මුල් කරන් එයාට හම්බෙන කාරණාව. ධර්මතාවය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන තැනදී ප්‍රඥාවෙන් දකින්නේ මේ මම මුල් කරන් එයාට හම්බ වෙන හැටි. තස්මේ අස්ස උපාදාන පත්‍ය භව මෙන්න මේ විදිහට ඊළඟට ඔන්න පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය. භව ප්‍රත්‍යයෙන් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස. දැන් මෙතන මේ කියන ඔක්කොගෙම තියෙන්නේ තස්මේ උපාදාන පත්‍ය භව. භව ප්‍රත්‍යයෙන් ජාති මේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායසේ මට හටගන්න එක. මොකද දැන් පටන් ගත්තේ ඒකෙන්නේ. බලන්න මේ දැන් අපි හැම වෙලෙම අර ධර්ම ස්වභාවයක් ඉස්මතු කරපු කාරණා තමන්ට ලකුණක් දී ගන්න හදනවානේ. මෙතන මේ පැහැදිලි කරන්නේ නිරෝධයේ පැත්තක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ බලන්නකෝ ඕනෙම තැනක නිරෝධයක් සමුදයක් පැහැදිලි කරන නිරෝධයේ පැත්තක් එක්කනේ. දැන් මෙතන මේ පැහැදිලි කරන්නේ මොකද්ද? මට තේරෙන දෙයක් එක්ක. මට තේරෙන දෙයක් එක්ක පැහැදිලි කරන්නේ. මේ පැහැදිලි කරලා පෙන්නේ මේ භවයි භව දෘෂ්ටි කියන පිළිබඳව තියෙන ලෝකයේ තියෙන දේ. එතකොට මේ උපාදානයෙන් දැන් මුලින් පැහැදිලි කරා සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ කිසිම විදියකින් උපාදානය නොකර ගැනීමක් උපාදානීය නිවැරදි උපාදානයක් හම්බෙන්නේ නැහැ කියලා. එතකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ තියෙන මේ කල්පනාව මේක දර්ශනීය නෙමෙයි මේක කල්පනාව. ආර්ය ශ්‍රාවකයාගේ තියෙන. ඒකයි ඒකේ විදිහට පැහැදිලි කරලා පෙන්නන්නේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂූන්ගේ තංකින් මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති මහණේ රූපේ නිට්ටයද අනිත්‍යද? දැන් මේ විග්‍රහය පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා අනිච්ඡං බන්ති ස්වාමීන් අනිත්‍යයි. කට වචනෙන්ද කියන්නේ නෑ මේ විග්‍රහය පැහැදිලි කරපු තැනදී මේ භික්ෂුන්ගේ හිත බුදුරජාණන් වහන්සේ මේව පැහැදිලි කරන්නේ පින්වතුනි නිකන් ඔහි කටට එන පරියට කතා කරන එකක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ මේ සියලු දේවල් පැහැදිලි කරලා පෙන්වන්නේ ඒ කෙනාගේ නිවන් මාර්ගට අවශ්‍ය වෙන විදිහේ චින්තනීය මෝරා යන්න අවශ්‍ය වැඩපිළිවෙල. අපට ඔන්න ඕක හිතෙන්නේ. මෙතෙන්ද එනකන් බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරලා පෙන්වන්නේ ඒ කෙනාට අවශ්‍ය චින්තනය. මේ ධර්ම මාර්ගයට මේ ධර්ම මාර්ගයට යොමු කරන්නට. එතෙන්ද සකස් වෙච්ච තැනදී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ටික අහන්නේ. හිත මෝදු කරනවා. හිත කර්මන්නේ කරනවා. මේ යථාර්ථවාදී සත්‍ය කරා යොමු වෙන. එහෙම කරලා යහන්නේ මහණෙනි තංකින් මඤ්ඤත බික්කේ රූපං නිච්ඡං අනිච්ඡං වද මහණෙනි නුඹලා රූප නිට්ටයයි අනිත්‍යයිද? අනිච්ඡං බන්ති ස්වාමීන් අනිත්‍යයි යම් පන්න නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති දුක්. දැන් අපි බලන්නකෝ මෙතෙන්ද දක්වා බුදුරණවහන්සේ භික්ෂූන්ගේ හිත මෝදු කරලා හිත සාමාන්‍ය කරපු තැන අපි මෙතෙන්ද ගිහිල්ලා අපි මොකද කරන්නේ අපේ කෝණයට අපි දන්න අපිට තේරෙන ටික දාලා ගලපලා සසඳලා අපි තලු මර ඒකේ වින්දනයක් ලැබෙනවා. හරි පුදුමයි. අපි බුදුරණවහන්සේ තම දොයිතුවකට ගණන් ගන්න. අපි හිතන්නේ මේ අපට තේරෙන දෙයක් නෙවෙයි කියලා. අපි මේ වැඩෙන හිතක යන වැඩපිළිවෙලක් කියන කාරණාවට යොමු වෙන්නේ. ඉතින් ඒකයි මේ භික්ෂුන් මේ විදිහට උත්තර දෙන්නේ. රූප අනිත්‍යං රූපය අනිත්‍යයි ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් යමක් අනිත්‍ය නම් දුකට සැපද ස්වාමීනි දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් තන්නේ තමම ඒ තමම ඒසෝමස්මි ඒසෝමි අත්තාත. ඒ මම මගේ ආත්මය කියලා ගැනීම සුදුසුදාන. සුදුසු නෑ. නොහිතම් බන්ති. දැන් එතකොට දැන් මේ පැහැදිලි කර යන සතිපට්ඨානය සහ අනිමිත්තේ වඩන වැඩපිළිවෙලේදී හම්බ වෙන එක නෙමෙයිද? අන්න ඒක පැහැදිලි කරන්නේ. එතකොට දැන් මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මෙන්න මේවා උපාදාන වශයෙන් උපාදාන කරගෙනයි කියලා මේ ශෝකපරිදේ දුක්ඛ දෝමනස් උපාය සටගන්නේ කියලා යම් කිසි කෙනෙකුට හම්බ වුණා නම් එයාට දකින්න ඕනේ කොහොනේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ අනිත්‍යයි. ඒ දුකයි. මම කියලා ගැනීම සුදුසුයි. වේදනා සංඥා සංකාර විඥාන. දැන් මෙතනදී මේ ඉස්මතු වෙන්නේ මොකද්ද?
අතිපට්ඨානේ ඉස්පතු වෙන්නේ මොකද්ද? අනිමිත්ත භාවයේත. එතකොට රූපණී විදීම, හඳුනා ගැනීම, සකස් වීම, දැන ගැනීම. මේ සෑම දෙයක් පිළිබඳව බුදුරණවහන්සේ අහනවා රූප අනිච්චං අනිච්චං වාති අනිච්චං බන්ති. යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං බන්ති. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාමං ඒතම් මම දුක්ඛං විපරිණාමං කල්ලනතං සමුප්පසිතුං ඒතම් මම ඒසමස්මි ඒසොමියත්තාති නොහිතං බන්ති. ඉදින්නේ නෑ. දැන් මුලින් පැහැදිලි කරේ යෙදෙන එකක් නේද? උපාදාන වශයෙන් උපාදාන වෙන එකක් නේ පැහැදිලි කරේ. සකස් වෙන එකන්නේ කලින් පැහැදිලි කරේ. උපාදාන වශයෙන් උපාදාන වීමක් සහ සකස් වීමක් කලින් පැහැදිලි කරේ. දැන් එතකොට ඒක කොයි විදිහට දැක්කේ? ඥාන ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැක්ක නෙමෙයි. තමන්ගේ අර නුවණක් එක්ක බුදුරණවහන්සේ මේ පෙන්නපු කෝණයකම දැකගෙන යන්නේ. දැනගෙන යන්නේ. තමන් දැකලා නැහැ. දැන් ඔන්න ඔය නිරවද්‍ය භාවයත් එක්ක තමයි බුදුරණවහන්සේ මේ දැන් ප්‍රශ්න කරන්නේ. රූපං නිත්‍යං නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. යමක් අනිත්‍ය දුක සැපද? එහෙනම් මම කියලා ගැනීම සුදුසුද නැහැ? අර මම උපාදාන කරගන්න මේ කාරණාවම නිස්සභාව වෙන විදිහට මේ විග්‍රහය බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. අපට විඥාන කියන්නේ ගොඩක් අමතන දැන ගැනීම කියන්නේ. දැන් අපිට මොනවා හරි දෙයක් දැනගත්තා නම් නිත්‍ය නැද්ද? ආත්ම නැද්ද? දැනගත්තා නම් දැන ගැනීම අනිත්‍යයි. තස්මාතිය භික්ඛවේ යම් කිංචි රූපං අටිතනාගත පච්චුප්පන්නං අජ්ජතං වා බහිද්ධා වෞලාරිකං වා සුඛමං වා හීනං පණිතං යන්දුරේ සම්තිකේව සබ්බං රූපං නේතං මුනි සමස්පින මේ සවත්තති ඒ මෙතකත මුද සමපණේ දට්ඨබ්බං. දැන් අන්න පැහැදිලි කරනවා අචේතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණී දුරලං ගොරෝසියු. ඒ කියන්නේ මේ ලෝකේ රූපණීය විදීම අඳුන ගැනීම සකස් වීම දැන ගැනීම කියන මේක මේවස් මේ විදිහට හම්බ වෙන හැටි මේකට කියනවා ස්කන්ධ කියලා. මේ සියල්ලක්ම ඒ හම්බවීම සියල්ලක්ම යථාර්ථ වශයෙන් තමයි මුලින් පැහැදිලි කරන්නේ. මොකක්ද යථාර්ථ වශයෙන්? අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. අන්න යථාර්ථ වශයෙන් දකිනකොට තන්නේ තම මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නැහැ කියලා දකින්න කියනවා යථාර්ථ වශයෙන්. දැන් එතකොට මේ 11 පෙන්වන්නේ ගෝචරත්වය. මේක බෙදන්න කියන්නේ නැහැ කොහොමවත්. මේක මොකද්ද කියන කාරණාව නෙමෙයි මේ ඕනම ගෝචරත්වය කියන මේ හම්බ වෙන හැටි. ඒකයි බුදුරණවහන්සේ බෙදලා වෙන් කළාට අපේ මෝඩකමට අපි මේක ආධ්‍යාත්මික කියන්නේ ආධ්‍යාත්මික ආයතන බාහිර කියන්නේ බාහිර ආයතන කියලා අපේ මෝඩකමට අපි දාගත්තට මේක බුදුරණවහන්සේ හිම් පෙන්නලා නැහැ. බුදුරණවහන්සේ මේක පෙන්වන්නේ ආයි ගෝචරත්වය. එතකොට මෙන්න මේ විදිහට අතිතනාගත ආදී වශයෙන් මේ 11 ආකාරයෙන් තන්නේ තම වශයෙන් යථාර්ථ වශයෙන් දකිනකොට සමුපදේ දක්වනවා. ඒව පස්සෙන් බික්ක කුතුහලයි සමුප දකින්න තුවත්තරේ පස්මින් පිනිබ්බිනි වේදනායි පිනිබ්බිනි සංඥායි පිනිබ්බිනි සංඥාවට කලකිරෙනවා. සංකාරී සතිපිනිබ්බිනි සංකාරයට කලකිරෙනවා. විඥානස්මින් පිනිබ්බිනි. එයි මං කලකිරෙනවා. යථාර්ථයෙන් දකිනකොට අන්න මේ ප්‍රඥාවෙන් මේ කරන්නේ. එවම් පස්සම්බික්කේ සුතෝ ආර්ය ශාවකෝ. එක පවතින ඉඩ නැතිනවා. නොයලෙනවා. විමුක්ත වෙනවා. විමුක්තයි කියලා දැනගන්න. අරහත්ත්වයටපත් වෙනවා. වෙන කල යුත්තක් නෑ. මෙන්න මේක මම අත්තටම අද සූත්‍ර දෙකක් කරන්නේ. මේකේ තියෙන අර විශේෂ කාරණා මේ කියපු කරුණු විශේෂයෙන් හොඳට අහන්න. නැත්නම් අපිට මේවා මේ අර අද ඇහුණා ආයෙ හෙට ඇහුණා ආයෙ ඉතින් ඔය ඇහෙන දේවල් අපිට ඇත්තටම අද ගත්තොත් සමාජයේ වැදගත්කමක් ඇතිලා නැහැ මේ ධර්මයට අපි කතා වචනින් විතරයි වැදගත්. රකින්නවා වචනින් පොත් වලින් රකින්නවා සමාජෙදි වැදගත්. වචනයකට සීමා වෙලා වැදගත් වුණා නම් පින්විතනේ ජීවිතයේ වැදගත්ම දේ බවට ඒකපත් වෙන්න ඕන. ඒක වැදගත්ම දේ බවට පත් වුණාම ඒක හැරෙන්න ජීවිතේ වෙන එකක් නේ. ඒ නිසා ඒක දුර දැනගන්න. අද අපට නැත්තිම පින්විතනේ මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලාම තියෙන්නේ. අපි ශ්‍රද්ධාව කියලා එක එක දේවල් හිතාගෙන එක එක දේවල් කරනවා. නමුත් බුදුරණවහන්සේගේ සැබෑ ශ්‍රද්ධාව අහල කරවත්.
අර බ්‍රහ්මජාල සූත්‍රය පැහැදිලි කරා වගේ ශ්‍රද්ධාව. ඒක එක මුල් කරගෙන අපි සීලයක් කරනවා වෙන වෙන ඉගෙන ගැනීම හැමදේම කරනවා. සැබෑම බුදුරණවහන්සේගේ ශ්‍රද්ධාව. ඒකයි ප්‍රශ්නේ. ශ්‍රද්ධාව තිබ්බනම් එයා ඉදිරියට යනවා. මේ තියෙන්නේ තමන්ගේ හිතලු. මේ තියෙන්නේ සමාජයේ හිතලු. මේ තියෙන්නේ ආචාර પરම්පරාවෙන් අපි හිතලු. මේ තියෙන්නේ භික්ෂුන් પરම්පරාවෙන් අපි හිතලු. මේක මේ යථාර්ථවාදී බුදුරණවහන්සේට සීමා කරගන්න ලක්ෂණය. ඒ නිසා මොකද වෙන්නේ? ශ්‍රද්ධාව වෙන්නේ. මොනවයි රකි? මොනවයි ආරක්ෂා කරයි? හැබැයි ශ්‍රද්ධාව. ඒ නිසා අපි මේ ශ්‍රද්ධාව වෙන විදිහට මේක තේරුම් ගන්නට ඕනේ. එහෙම නොවුනොත් පින්වත්නි අපිට මේ දහමින් ප්‍රයෝජන ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් අරගෙන මේ ධර්මය ඉගෙන ගන්න යමු වෙන්නේ. හොඳයි ඔබට ප්‍රශ්න අහන්න දැන් අවස්ථාව තියෙනවා. හොඳට මතක තියාගන්න මේ ධර්ම සාකච්ඡාවක් කරනවා කියලා කියන්නේ පොතේ දැනුමක් කියවලා යන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මමත් මේක මානසිකාර්යයක් කරමින් ඒකට අදාළ විදිහට චින්තනීය මෙහෙවීමෙන් තමයි මේක කරන්නේ. පොඩි හරි සිහියක් එහෙමේ වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? මේක කරන්න බැරි වෙනවා. අරක නැති වෙලා ගිහලා මට පොතේ තියෙන ටික කීතරයි කියවන්න වෙන්නේ. අයි අර මානසිකාර්යය එකට අදාළ ධර්ම දේශනාව කියලා කියන්නේ විමුක්ත ආයතනයක්. ඒ කියන්නේ මේ ධර්ම දේශන දැන් අපි භාවනා කරනකොට කෙනෙකුට බාධා කරොත් මොකද වෙන්නේ? අපි දන්නවනේ සාමාන්‍ය අපි නිස්සද්ද වෙන භාවනා කරන දේ බාධා වෙන්නේ නැතුව. ඇයි අපිට මේ ධර්ම දේශනා කරන කාරණා විමුක්ති මාර්ගය කියලා හිතන්නේ නැත්තේ? ඒක විමුක්ති මාර්ගය. කෙනෙකුගේ විමුක්තිය සකස් වෙන එක. එතකොට ඒකින් කෙනෙකුගේ විමුක්තියකට අදාළ වෙන වගේම ඒකේ යථාර්ථයෙන් යම්කිසි කෙනෙකුට අර්ථමතු වෙනවා. ඉතින් ඒ නිසා මේ හැමෝම ඔන්නෙච්ච ගමන් මයික් එක මියුට් කරගන්න. මයික් එක මියුට් කරගත්තේ නැත්නම් පුංචි සද්දයක් ඇහෙද්දි මට මේ කියන කාරණා නැති වෙලා යනවා. ඒක සම්පූර්ණයෙන් අතහැරලා යනවා. ආයාසයෙන් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධ වෙච්ච ගමන් මයික් එක මියුට් කරගන්න. ඉතින් ඒක නිසා ඒක තමන් ඒකට විශේෂ අවධානයක් දී. අවධානයක් දීලම විශේෂයෙන් ඒකට සිහිය නැත්තම් කොහොමද ධර්මය ගන්නෙ? ඒකට විශේෂ අවධානයක් දෙන්න. අවධානය දීලා දැන් මේ ධර්මයක් අහන්නේ. ඉතින් මම මේක මියුට් කර නැත්තම් එහෙනම් සාංශයට බාධාවක් ඒක හොඳට තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන සම්බන්ධ වෙනකොට මියුට් කරගන්න. හොඳයි එහෙනම් දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙතනදී අර උපාදාන වශයෙන් උපාදාන කරනවා කියන එක මේ තමාට ගෝචර වෙන කාරණයක් විදිහට වංශ දැක්වුවා. ඊට පස්සේ එතනින් පස්සේ එන පරයය එයාට ඒ දර්ශනයට අදාළ දෙයක්ද ඒ පටිච්චසමුප්පාද විග්‍රහය නැත්නම් ඒ කොටස් ටිකත් ඒ තමාට ගෝචර වෙන ආකාරයට එන ටිකක් වෙලා අන්තිමේදී අර දුක්ඛ ස්කන්ධය දිවි වෙන තැන එතරින් පස්සේද එයාට දර්ශනයකට යොමු වෙන්නේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. දරුවන් සර් මෙතන තියෙන තස්ස මේ අස්ස උපාදාන තස්ස මේ කියන්නේ මගේ කියලා තියෙන. මට මේ විදිහටයි මට උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ ශෝක පරිදේ දුක් මගේ ශෝකේ හටගන්නේ මෙහිමයි. ඒ කියන්නේ මගේ ශෝකේ හටගන්නේ මෙහිමයි කියන කාරණාව තියෙනවා. ඊළඟට තමයි බුදුන් වහන්සේ ප්‍රශ්න ටික අහන්නේ. එතකොට මට ශෝකේ හටගන්න ආකාරය පිළිබඳවමයි කතා කරලා තියෙන්නේ. දැන් මේ භික්ෂූන්ට අර ශෝක පරිදේ දුක්ඛ දොමනස්යන් ඊතර වෙනනේ පැහැදිලි කරන්නේ. එතකොට මට ශෝකේ හටගන්න ආකාරය. ඒතර මේක ඇත්තටම මේ වචනකින් මගේ කියලා දාන එකට එහා ගිහිල්ලා ප්‍රායෝගිකව මගේ කියලා හම්බෙන එක. වචනකින් මට කියලා දාගන්න එකට එහා ගිහිල්ලා ප්‍රායෝගිකව හම්බෙන එක. ප්‍රායෝගික කියන්නේ දැන් ඔන්න ශෝක පරිදේ දුක්ඛ දොමනස් පායස දැන් හට ගන්නකොට ඇත්තටම අපිට මට කියලා දාන්න දෙයක් නැහැ නේ. මේ උපාදාන වෙනවා මට කියලා දාන්න දෙයක් නැහැ නේ. ඒ ප්‍රායෝගිකව ඒ හම්බ වෙන එක මට කියන ආකාරය. දර්ශනයකින් තොරව. දැක්ම මට නෙමෙයි ප්‍රඥාවටනේ හම්බෙන්නේ. අරක හම්බෙන්නේ මටනේ. අන්න මට හම්බ වෙන මූලිකම මට තේරුම් ගන්න යන තැන. හැබැයි ඒකේදී අර විස්තර මොකුත් නෑ එච්චරයි. මට මගේ ඊළඟට තමයි බුදුරණවහන්සේ අහන්නේ අර විස්තරේ සම්පූර්ණයෙන්ම මේ සකස් වෙන ආකාරය පිළිබඳව රූපං අනිත්‍යං නිට්ටයං අනිත්‍යං මෙන්න මේ ටික දැන් ඒ සාමාන්‍යයෙන් ඕනම තැනක පටන් ගන්න මෙතනනේ තියෙන්නේ.
බුදුරණවහන්සේ දහම් පරියාය පටන් ගන්න එතනනේ. අන්න දහම් පරියාය පටන් ගන්න තැන. තේරුවන් සරණයි. ස්වාමින් වහන්සේ එතකොට දැන් එතන කතා කරපු තැන ඒ වෙනකම්ම ස්වාමීන් වහන්සේ දැන් එතෙන්දි කියන්නේ ඒක ඇත්තටම ප්‍රඥාවෙන් දැනගත්ත දෙයක් නෙමෙයිනේ ස්වාමීන් වහන්සේලා ඒ වෙනකොට විජානාති අවස්ථාවක වගේනේ කියන්නේ තාම ප්‍රඥාව තැනකට ඇවිල්ලා නැහෙනේ. නමුත් ඒ විදිහට ඒක මේ රූපේ උපාදාන වශයෙන් උපාදානය කරගන්නවා කියන ඒ විදිහට ඒක දකිනකොට ඒ ස්වාමීන් වහන්සේලාට ඒ කියන්නේ ප්‍රඥාවට ප්‍රජානාති වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම දැකීමේදී එහෙම නැත්තම් අර මේ ඒ නිච්ඡං රූපය අනිත්‍යයි එහෙම කියන්න ස්වාමීන් වහන්සේලාට ප්‍රඥාව පහළ වෙලා තියෙනවනේ නේද ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ මේ විදිහට දැකීමේදී ඒ කියන්නේ ඒක මම හිතන්නේ ඒක කරගෙන යනකොට ඒ ප්‍රඥාව පහළ වීමක් වෙනවද ස්වාමීන් වහන්සේ? නිකන් තව පොඩ්ඩක් ඒක විස්තර පොඩ්ඩක් පුළුවන් නම් කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රඥාවෙන් දැකීම කියන එකයි දකින්නනේ තියෙන්නේ. ඒතර ප්‍රඥාවෙන් දකින්නවා කියන කතා කරන තැනම කතා කරන්නේ සෝතාපන්න වුණා කියන එක. දැක්ම ගැන කතා කරන්නේ සම්පූර්ණ සෝතාපන්න වුණා කියන එක. එතකොට දැන් අනිමිත්ත යරව සියල්ලක්ම භාවිතා වෙනවා කියන්නේ සියල්ලක්ම ප්‍රඥාවට අදාළ කෘත්‍ය. ඒ කියන්නේ ප්‍රඥාවෙන් සිදුවෙන දේ පැහැදිලි කරනවා. ප්‍රඥාවෙන් සිදුවෙන දේ. දැන් ප්‍රඥාවෙන් සිදුවෙන දේ පැහැදිලි කරන්න යනකොට ඊට අනුව චින්තනයක් මෙහෙවනකොට දැන් අවශ්‍ය වෙන්නේ කෙනෙකුගේ නෙමෙයිනේ ප්‍රඥාව ඇති වෙන්නේ. මාර්ගයේ ප්‍රඥාව. මාර්ගයට යනවා. කෙනාගේ තියෙන යෝනිසෝ මනසිකාරයනේ. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරගෙන යනකොට එයාගේ මොකක්ද ඇති වෙන්නේ? යෝනිසෝ මනසිකාරය. එයාට ප්‍රඥාව ඇති වෙන්නේ ප්‍රඥාව තියෙන මාර්ගයටයි ප්‍රඥාවයි. මාර්ගාංගයක් ප්‍රඥාව. අන්න එයා යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට දැන් එයා කරනවනේ ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරගෙන යන වැඩේ පැහැදිලි කරන තැනදී එයා දැන් යෝනිසෝ මනසිකාරය. අන්න යෝනිසෝ මනසිකාරය උපදින්නට අවශ්‍ය දේ සකස් වෙනවා. දැන් මේ යෝනිසෝ මනසිකාරය කරනකොට මොකද වෙන්නේ? අන්න ප්‍රඥාව. ඊට අවශ්‍ය දැන් ඊළඟට යෝනිසෝ මනසිකාරයට කලින් අර අන්ති සම්පස්සම. අනේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවට අනුවම ඒකට අනුවම තමන් ඒක කරන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ ඒ හිතන්න මහන්සි ගන්නවා. හිතනවා. අන්න හිතනවා කියන්නේ ඒක මොකද්ද කිව්වේ කියලා අර බුදුරජාණන් වහන්සේ කිව්ව කාරණාව එක්ක විචක්ෂණීය. ප්‍රඥාව නෙමෙයි. ඒකෙන් ප්‍රඥාව ඇති වෙන්නේ. ඒ ප්‍රඥාව තියෙන මට නෙමෙයි මාර්ගයට. මම තමයි අර කාරණාව කරන්නේ. මම ඒ කාරණාව කරගෙන යන තැනදී අන්න ප්‍රඥාව මාර්ගය තුළ ඇති වෙන සත්‍ය දකින්න. එතකොට මේ ප්‍රඥාවෙන් සත්‍ය දකින්නවා කියන කාරණාව ඒක දැන් අපිට දැන් මමනේ ඉන්නේ මුලින්ම. දැන් මං ඉන්න අනුමුදස්සි. මට නෙමෙයි ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ. දැන් අපි බලන්නේ හැම වෙලෙම ආධ්‍යාත්මික අංග බාහිර අංග කියන එක පටලව ගන්නවා. මට පටිසමුප්පාද දකින්න බෑ. මට පංචපාස්කන්ධ දකින්න බෑ. මට ආධාතු දකින්න බෑ. මට දුක සකස් වෙන ආකාරය දකින්න බෑ. මට දුක නිරුද්ධ වෙන ආකාරය දකින්න බෑ. මට බෑ බොජ්ජංග ඇති කරගන්න. මට බෑ සක්කාය දුරු කරන්න. මට බෑ බෝධිපාක්ෂ ධර්ම ඇති කරගන්න. ඒක මට ඇති දේවල් නෙමෙයි. මට ඇති දේවල් හසර යන්නේ ඒක. ඒක මට ඇති දේ. ආයේ බුදුරණවහන්සේගේ ධාරය වූ ධර්මයේ මට ඇති දෙයක් ඇති කරගන්න ඒ තමයි යෝනිසෝ මනසිකාරය. මට ඇති එක දෙයයි. ඒ යෝනිසෝ මනසිකාරය. ප්‍රඥාවෙන් දකිනවා පටිසමුප්පාදේ. මම නෙමෙයි දකින්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් දකිනවා පංචීපාස්කන්ධේ. මම නෙමෙයි දකින්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් ඇති කරගන්න බෝධිපාක්ෂික ධර්ම. මම නෙමෙයි ඇති කරගන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් ප්‍රහාණය කරන සක්කාය දිට්ඨිය. මම නෙමෙයි ප්‍රහාණය කරන ප්‍රඥාවෙන්. මම මොකද්ද කරන්නේ? මට ආධ්‍යාත්මිකංගි. මට ආධ්‍යාත්මිකංගි යෝනිසෝ මනසිකාරය. එච්චරයි. අනික ඔක්කොම ප්‍රඥාවටයි. එහෙනම් මේ විග්‍රහයක් පෙන්නකොට අන්න යෝනිසෝ මනසිකාරට ඉඩක් හම්බෙන්නට ඕන. එතකොට දැන් මේ මුල ඉඳලා මේ කර විග්‍රහය එක්කම දැන් අපිම බලන්නකෝ මේ කරුණ ටික වෙන් වශයෙන් බලනකොට කොච්චර හිතන දෙයක් තියෙනවද? අඩුම හතිපට්ඨාන අර අනිමිත්තේ ඒ කරුණ ටික බලන හිතන කොච්චර දෙයක් තියෙනවද? අන්න එතකොට ආධ්‍යාත්මික අංගෙ ටිකක් තියෙනවා.
අපට ඕනේ නැත්තේ හැම වෙලෙම ආර පටිසමුපාදෙ මෙහි මාර පංචීපස්ස. අපට ප්‍රඥාවෙන් දත යුතු කාරණා මම දැනගන්න. දැන් අර විදිහට දැන් පැහැදිලි කරන යනකොට අර යෝනිසමනසිකාරය උපදිනවා. එතකොට ඒකනේ දැන් අර උපාදාන වශයෙන් උපාදාන කරගන්නවා කියන කාරණාවම පැහැදිලි කරලා පෙන්වන්නේ දැන් ඒක පැහැදිලි කරලා පෙන්නනවා. දැන් මම ඔන්න උපාදාන වශයෙන් උපාදාන කරගත්ත කියලා මේ අහපව් මේ උපාදාන වෙච්ච දෙයට මම බලෙන් දාගෙන යන එකක් නෙමෙයි. ඒ සිදුවුනේ මම උපාදාන කර ගැනීමක් කියලා වටහා ගැනීම. මම උපාදාන කර ගැනීම දැන් අපට හොඳට හිතලා බලන්නකෝ. දැන් අපට හිතෙන්නේ නැද්ද මම ශෝක පරිදේ දුක්ඛ දමනස් විඳිනවා මේක ඇත්තද බොරුද? මේක ඇත්තනේ. මේක ඇත්ත. අපට ආයේ මම කියලා හිතන්න ඕනේද? නෑනේ. හැබැයි අර නුවණ තියෙන කෙනාට නුවණ ඉස්මතු වෙනකොට මේක මෙහිම වැරද්දකින්මයි සිද්ධ වෙන්නේ කියන කාරණාවට ඉඩ තියෙනවා. බලන්න මේ යෝනිසමනසිකාරය කරන්න එතන තියෙන ඉඩ. අන්න යෝනිසමනසිකාරය කරන අවකාශය. ඒකෙන් තමයි ප්‍රඥාවෙන් දකින්නේ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ හැමතැනම තියෙන්නේ අසාමාන්‍ය යෝනිසමනසිකාරයකට ඉඩ. ඒක ඇති වෙච්ච සැනින් තමයි සත්‍ය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ ස්වාමීන් වහන්සේලා කිව්වනේ මේක මේ රූපය අනිත්‍යයි දුකයි එහෙම අහනකොට ඒවට එහෙමයි කියලා. එහෙම කියනවා නම් ඒ ස්වාමීන් වහන්සේලා එතන ප්‍රඥාව පහළ වුණොත් තමයි නේද ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් එහෙම කියන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට. එහෙමද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රඥාව පහළ වුණා කියනකොට දකිනවා. එතකොට ඒ විදිහට කතා කරනවා යෝනිසෝමනසිකාරයෙන් යුක්ත චින්තනයේ ඉස්සරහට යනවා. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරය එකයි කතා කරන්නේ. ඒකනේ බුදුරණවහන්සේ අහන ප්‍රශ්නෙට මේ උත්තර දෙන්නේ. ප්‍රඥාවෙන් දකිනවා නෙමෙයි යෝනිසෝමනසිකාරය. අන්න ප්‍රඥාවෙන් අර බුදුරණවහන්සේ වෙනවා යථාර්ථයෙන් දැකීමෙන් හික්මෙන්න කියලා තන්නේ නමෝනේසමස්. අන්න එතකොට ඒක ඒ කෙනාට දාන එක ප්‍රඥාවට දාලා. තන්නේ තමනේ සමසින මේසවත්තාති කියලා හික්මෙන්නේ. අර යෝනිසෝ මනසිකාරයෙන් අහන ප්‍රශ්නෙට යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඉදිරිපත් කරන උත්තරය. ප්‍රඥාවෙන් දකිනවා කියනකොට අය කතා කරන දෙයක් නෑ. දැන් නන්ද කුවාස සූත්‍රය බලන්න. නන්ද කුවාස සූත්‍රය හොඳට පැහැදිලි වෙනවනේ. ඒකේ උත්තර දෙනවා නමුත් මගපල් ලැබලා නෑනේ. සෝතපන්නෙන් පස්සේනේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැකීම කියන කාරණාව සිදු වෙනකොට එතන අර ධර්ම ස්වභාවය විස්තර කරපෙක. මෙතනදී අර යෝනිසමනසිකාරයේ ඉස්මතු වෙලා නිසා ප්‍රඥාව කියන්නේ මේ ධර්මයේ ඉස්මතු කිරීමත් එක්ක ප්‍රඥාවට අවශ්‍ය කාරණා ඉස්මතු වෙලා එන නිසා ඒකත් එක්කයි ඒක කතා කරන්නේ. ඉතින් ඒ නිසා ප්‍රඥාවෙන් දැකලා නෙමෙයි කතා කරන්නේ. යෝනිසමනසිකාරයක් ඉස්මතු වෙච්ච නිසා ඊට ඒ අදාළ චින්තනයෙන් තමයි උත්තර දෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ දැන් අර මුලදිම කියපු ඒක මේ සාමාන්‍ය ප්‍රශ්නයක්. මේ අර දැන් අර රසවත් ආහාර කියලා අර අපි කතා කරානේ මේ සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේලාට දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි එහෙම රසවත් ආහාරයක් මේ ස්වාමීන් වහන්සේලාට නෙමෙයි සාමාන්‍ය ගිහි කෙනෙකුට අපි එහෙම දුන්නොත් එතනින් අපිට අකුසලයක් සිද්ධ වෙනවද ස්වාමීන් වහන්සේ? දැන් මට හිතෙනවා ස්වාමීන් වහන්සේලාට දුන්නොත් නම් ස්වාමීන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ විදිහටනේ මේ වළඳන්නේ. නමුත් සාමාන්‍ය කෙනෙකුට දැන් දෙන කෙනාට එතන මේ හැම ප්‍රත්‍යවේක්ෂාවක් නොවන නිසා එහෙම දෙයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? අකුසලයක් වෙනවද? ඒ වගේ දෙයක් පොඩ්ඩක් තියෙනවනම් අපිට නිකන් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. නෑ. එහෙම දෙයක් නෑ. ප්‍රණීත දේවල් දීමෙන්මයි පින කියන කාරණාවත් එක්ක සකස් වෙන්නේ. ඒක අනිවාර්යෙන් ඒක හිමමයි දෙන්නට ඕන නැත්තේ. අනිත් එක ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ සවන්නහදලා ප්‍රත්‍යක්ෂා කරනවා කියන්නේ මන්තරයක් තුරුලා වනදලා හරියන්නේ නෑ. මන්තරයක් හිතලා වනදලා හරියන්නේත් නෑ. ඒකේ අර්ථය දැනගන්න. ඒක අදාළ ඒ කෙනාට. ඒ කියන්නේ ඒ කෙනාට කියලා කියන්නේ ඒ වනද දානි ගන්න කෙනාට. ඒක අදාළ නෑ දෙන කෙනාට. දෙන කෙනාට අදාළ නෑ. දැන් එහෙනම් දැන් සැප සම්පත් අධික දේ දෙන අපි හිතමු වාහන ඉඩ කඩන් කුටි සෙනසුන් ඒක අදාළ නැහැ. ඒක දෙන කෙනාගේ තියෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවන් ඔයාට ඕන විදිහට දෙන්න පුළුවන්. හැබැයි
ගන්න කෙනාගේ ඒක පරිභෝගයේ ස්වභාවයක තමයි යාට ප්‍රශ්නේ තියෙන්නේ. දෙන කෙනාට ඒක කිසිසේත් අදාළ නැහැ. විපහාසාවකට යම් කිසි කෙනෙක් කැමති දෙනවා නම් නැත්තම් යාගේ ඇත්තටම යා රසවත් දේ දැන් ඒක දේශනාවෙම තියෙනවනේ. අර මං හිතන්නේ ඉගෙනගෙන නැති සූත්‍රයක් තිබ්බා මේ මට චිත්තගෘහපති කරපු එක. චිත්තගෘහපති රසවත් දේ දෙනවා බුදුරණවහන්සේ මම මේ කැමතියි කියලා. චිත්තගෘහපති. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම මේ ඒක අදාළ නෑ අපට. ඒ නිසා ඒ අනිත් පැත්තෙන් දෙනවා නම් ඒක ගැටීමත් එක්කමයි තියෙන්නේ. ඒ නිසා රසවත් දේ දීමෙන්මයි හොඳ දේ දීමෙන්මයි ඒ පින කියන කාරණාව ඒකත් එක්ක අපට යහපත් පැත්තම ඇති වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ අර රූප මේ විඥාණයට හම්බෙන අතීත අනාගත සියුම් හීන ප්‍රනීත ගොරෝසු සියුම් කියන කරුණ ප්‍රත්‍යක්ෂයත් එක්ක හම්බෙන ගතියක් කියන එක අර ඔබ වහන්සේ කෝ ඒක බෙදා බලන්න යන එකක් නෙවෙයි කියන කරුණ ඒ ගැන පොඩක් නැවතත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොයන්න නෙමෙයි කියන්නේ හම්බ වෙන කාරණා. ඒ කියන්නේ හම්බ වෙන සියල්ලක්ම. ඒ කියන්නේ හම්බ වෙන්න යම් කිසි දෙයක් ඇද්ද? යම් කිසි විදියකින් හම්බ වෙන්න විග්‍රහයක් ඇද්ද? ඒක තමයි මේ පැහැදිලි කරලා පෙන්නන්නේ. දැන් අපි කරන්නේ දැන් හම්බ වෙන කාරණාව හොයනවට වඩා මේකේ ගොරෝසු මොකද්ද, සියුම් මොකද්ද, හීන මොකද්ද, ප්‍රණීත මොකද්ද, දුර මොකද්ද, ළඟ මොකද්ද කියා හොයන එක. කරන්න ඕන කාරණා මුලින් කියලා තියෙනවා. මුලින් කරන්න ඕන කාරණාව හඳුනා ගැනීම, දැන ගැනීම, නිත්‍ය අනිත්‍ය බව හොයන එක. මිසක් දුර ළඟ හීන ප්‍රණීත කියලා හොයන එක නෙමෙයි. එතකොට හැබැයි නිත්‍ය අනිත්‍ය වශයෙන් හම්බ වෙච්ච කාරණා හොයන්න තියෙන කාරණාව ඔය ඕන එක. දැන් අපි ගත්තොත් මෙහෙම ඔන්න දැන් අපි බලනවා මේ තමයි පංච උපාස්කන්ධය මෙන්න අනිත්‍ය වෙන හැටි මෙන්න සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන හැටි. දැන් ඒක ප්‍රණීතයිද දැන ගැනීම ඒක දැන ගැනීමක්ද නැද්ද? දැන ගැනීම. ඒ ප්‍රණීතද නැද්ද? ප්‍රණීතයි. දැන් මේ ප්‍රණීත දැන ගැනීමක් නෙමෙයි. අන්න ප්‍රණීත දැන ගැනීම. කියන්නේ ප්‍රණීත විඥාන. එතකොට දැන් ඒකනේ දැන ගැනීම. දැන් එතන තමයි සත්‍ය දකින්න තියෙන්නේ. දැන් අපි අර දැන් ප්‍රණීත මොකද්ද කියලා හොයාගෙන යන එකක් නෙමෙයි. හැම හම්බ වෙන එකක්. අපි හොයාගෙන ගිහලා ඕන දැන් ප්‍රණීත කියන්නේ මේක හීන කියන්නේ මේක කියලා හොයාගෙන ගිහිල්ලා විදර්ශනා කළා. ෂෝප් දැන් වෙන විදර්ශනා වෙනවා කියලා දැනගත්තනේ. ඒ දැන ප්‍රණීතයි. ඒ දැනගැනීම ප්‍රණීතයි. එතකොට ඒ දැන කියන්නේ කිසිම විදිහකින් මේ දැනගැනීමට ඉඩක් නැහැ. දැනගැනීම හැම වෙලාවෙම වැරදි. අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන්. අන්න න්‍යාය. අන්න ඒකට යමු වෙනවා. ඒක ප්‍රඥාවෙන් දකින්නේ. නමුත් ඒක විමසන්නට යමු වෙනවා. එහෙනම් අපි හොයන්න ඕනේ හැබැයි. මෙතන පැහැදිලි කරන්නේ දකින්න එකක් එක්කනේ. විමසන එකේදී අපි පැහැදිලි කරගන්න ඕනේ අපි අහු වෙන හැටි. ඔය පැහැදිලි කරන්නේ දකින්න එක. එහෙමනේ තියෙන්නේ. විමසන එකක් පැහැදිලි කරනවාද? අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත දුර ළඟ සියුම් ගොරෝසු යම් රූපයක් තන්නේතමම සමහරවිට දකින්නවා කියන එක නෙපෙන්නේ. විමසනවා කියන එක නෙමෙයි හොයනවා නෙමෙයි. එතකොට එහෙනම් ඒ දැකීම පැහැදිලි කරන්නේ එහෙනම් අපි මේ කාරණා ඔස්සේ අපි මේ අහුවිලා තියෙන හැටි අපිට තේරුම් ගන්න දකින්න ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඉතින් මෙන්න මේ ප්‍රණීතයකට අහු වුණා. ප්‍රණීතයකට අහු වුණා. දැන් උන් අපි සාධාරණීකරණ විදිහට මෙහෙම හිතෙනවා. අපි තුමු සාධාරණ හරිම දෙයකට හරිම ප්‍රශ්නයක් තියෙනවා. හරිම මේකට ගැටෙනවා. ඒ කියන්නේ සාධාරණීකරණ විදිහට ගැටෙන්නේ. සාධාරණීකරණ විදිහට ගැටෙනවා කියලා කියන්නේ දැන් අපි හිතමු වෙන වැරද්දක් කරා කෙනෙක්. විශාල වැරද්දක්. අයියෝ මන්ද මොකද්ද මේ කරේ? මොනවද මේ ඕනච දේවල්මයි කියලා අර ඇත්තටම ගැටිය යුතු තැනක් ගැටෙනවා. දැන් අපිට ඒක සාධාරණයිනේ. හීන උදන ගැනීමක් නෙමෙයිනේ. හීන දන ගැනීම. ඒක පහත්නේ ගැටීම. මෙන්න මේ විදිහට අපි ඉතින් ඒක තේරුම් ගන්නට ඕනේ. හැබැයි දැකීමේදී එහෙම කතා කරන්නේ නැහැ. දැකීමේ තේරුම් ගැනීම නෙමෙයි. දකින්න දර්ශනය ගැන කතා කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නස ඒකත් එක්කම සන්නස අර වහන්සේ විස්තර කරපු එකත් එක්කම සන්නස අර දැන් අපි හැමතිස්සෙම
දකින්න යනවා සනස අත්‍තරම අවංකත්වයට ඉඩ දෙන්නේ නැතුව අපි අර දකින්න උත්සාහ කරන එතකොට අර අවංක ස්වභාවය කියන එක මුලින්ම ඇත්තටම අවංකවම තේරුම් ගන්න එක ගොඩක් වැදගත් නේ සාන්නස. ඊළඟට අනිවාර්යෙන් ඇත්තටම තියෙන්නේ අවංකම. ධර්මයේදී අවංකනේ. අවංකනේ මාන්නේ වැඩි ඊළඟට කීකරුකම නැමෙන ගතිය නේ හැම වෙලෙම තමාම ඉස්මතු වෙලා තමන්ටම ලකුණක් දෙන්න. හැම වෙලෙම තියෙන්නේ. ඉතින් මේවා තමයි මේක ප්‍රධාන මේවා මූලයි. ඒ වගේම විචක්ෂණයයි. ඉතින් එන්නේ කරුණ අපි හොඳට දැනගන්නට ඕනේ. ඒව දැනගෙන යන තැන තමයි මේක ඇත්තට සුන්දර ගමනක්. හැබැයි හරිම අමාරුයි. මේක සුන්දර ගමනක් වුණාට හරිම අමාරුයි. හැම වෙලෙම අහු වෙනවමයි. අහු වෙන්නේ අපි අර අවංකකම අඩුකම, මහන්නේ වැඩිකම, දැඩිකම වැඩිකම, කීකරුකම නැතිකම, නම්‍යශීලී බව නැතිකම, මහාන්තතිකම වැඩිකම මෙන්න මෙවුවා අපිට ලොකුවට ගොරෝසුර ලෝකේ නොතේරුණාට මේ දැන් අපට මතක් වෙන්නේ මේ බාහිර ප්‍රශ්නත් එක්කනේ. ධර්මයේ එක්කදි බලන්නට ඕනේ. ගැටෙන එක මෙන්න මේ කාරණා දුරු වෙන්නට ඕනේ. ඒවා අපි දැන දුරු කරන්නට ඕනේ. ඒකත් එක්ක තමයි මේකට යොමු වෙනකොට අපිට මේ හරියට මහා ප්‍රඥයෙකුට ඕක යොමු වෙච්ච ගමන් දැනගන්න ඕකම පුරහල්ලා යනවා. ඒ ප්‍රඥාව ඔක්කොම පසාරු කරගෙන යනවා. ප්‍රඥාවක් නැතුව තියෙද්දි අරවා ඉස්මතු වෙලා එනකොට ප්‍රඥාවක් එන්නම ඉඩක් නැහැනේ වැහිලාම යනවනේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අවංකකම විශාල වශයෙන් අවශ්‍යයි. ඒ වගේම ශ්‍රද්ධාව. අපට ශ්‍රද්ධාවට අපි තම දොවිතක් ගණන් ගන්නෑ. අපට ඕන නැත්නම් මම කෙරුණේ මම කුමාරි දකින්න මට කුමාරියෙක් ඕනේ. අපිට හැම වෙලෙම මම ශ්‍රද්ධාව නෑ. කියලා දෙන දෙයට වඩා ඒක මට කොහොමද ගන්නෙ? එතෙන්ටමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒක හරිය වැදගත්. ඒ අවංකකම කියන කාරණාව. හොඳයි එහෙනම් අපි අවසන් කරමුනේ දැන් කාලේ. හොඳයි ස්වාමීන් වහන්සේ එහෙමනම් අවසන් කරමු. ඔබ වහන්සේට බොහොම පිං අදත් ඊටාම ලස්සන සූත්‍රයක් අපිට මේ විදිහට විස්තර කර දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට ඒ වගේම දැනගන්න හම්බුණා ඔබ වහන්සේ පැවිදි දීවියටපත් වෙලා අවුරුදු 17ක් සපිරුණා කියලා මේ මාසෙට. ඉතින් අපි සියලු දෙනාම ඔබ වහන්සේට තව තවත් මේ ශ්‍රී සද්ධර්මය නියම ආකාරයෙන්ම මතු කරලා දීමෙන් අපිට මේ ධම්ම පහදා දීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදත් අපි ඔබ වහන්සේට මේ කරගත්ත මේ සියලුම පින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් ඒ වගේම මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඊටාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබ වහන්සේට මම ආරාධනා කරනවා පින් අනුමෝදනාව සිද්ධ කළා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. අද දවසේ අපි මේ හිමිදිරි පාන්දර බුදුරන් වහන්සේ වදාළ යුතුම් ධර්මයේ අපි ඉගෙනගෙන අපේ ජීවිතයට වටිනා කියන පිනක් එකතු කරගත්තා. ඇත්තට මේ ධර්මයේ ගැඹුරු සුන්දර අද්විතීය අසහාය ධමයක්. ඉතින් මේ ගැඹුරු සුන්දර අද්විතීය අසහාය ධමයක් මේ ලෝකෙට ඉදිරිපත් වෙන්නේ අද්විතීය හැකියාවක් ඇති අසාමාන්‍ය උත්මයෙක්ගේ ප්‍රමාණ කරන්න බැරි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ තුලින් අපට වටිනා දෙයක් අපි එකතු කරගත්තා. ඉතින් මේ රැස් කරගත සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ තුන් නිවනින් සැනසෙත් අප නමින් මියගේ සියලු මළගිය ඇත්තන් පින් අනුමෝදන් වෙත්වා. මළගිය ඇත්තන්ගෙත් පරලොව ජීවිත සූපත් වෙත්වා. විශේෂයෙන් අපවත් යොදලා අතිපූජ්‍ය කටුකුරුද ඥානන්ද ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. මගේ ගුරු දේවයන් වහන්සේටත් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ට දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගත සියලු පුණ්‍ය ධර්ම මේ සාකච්ඡාව සම්බන්ධ කර බබයන් මහත්මයා, අස්තිකපතිවර මහත්මයා, ඒ වගේම හේවන තුලානි මහත්මිය, ඒ වගේම මේ සෑම දිනාටමත්, ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා, ඒ වගේම නායක හමුදාව, ඒ වගේම මේ ධර්ම ප්‍රචාරක කටයුතු කරන සියලු දෙනා, ඒ සඳහා උපකාර කරන සියලු දෙනා, ධර්ම පොත් මුද්‍රණය සඳහා දායක කරන සියලු දෙනා, අපට නිරන්තරයෙන් උදව් කරන දේශ විදේශ හැම දෙනාටම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ අපි මේ ආකාරයට මේ අසහාය අද්විතීය අසාමාන්‍ය මේ උතුම් සත්‍යයක් කතා කරනකොට ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණ කරන්න බැරි අසාමාන්‍ය ස්වභාවය ඉස්මතු වෙනවා. ඒක ඒකාන්තයෙන් සත්‍යයි.
මේ විදිහට කෙනෙකුට තව කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් විදිහ දෙයක් නැතුව බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පැහැදිලි කර හැකි දහමක් ඉස්මතු වෙනවා. ඉතින් මේ දහම අසාමාන්‍යයි. ඒකත් ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය මේ විදිහට මේ ප්‍රතිපදාවකට කෙනෙක් යොමු වෙනවා කියන්නේ පිළිපන් වෙනවා කියන්නේ අසාමාන්‍යයි. ඉතින් ඒ නිසා ඒකත් ඒකාන්තයෙන් සංඝ ගුණ සංඝයාගේ ස්වභාවය ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම මමත් අවංකවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ඉදිරිපත් කරන්න ඕනේ කියන අදහසින් මේ කතා කරන්නේ. මගේ අදහස් වලට මට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒත් ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම අපි මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම අහලා පුණ්‍ය ධර්ම රැස් කරගත්තා. ධර්ම ශ්‍රවණේ ඒ රැස් කරගත්ත පුණ්‍යාන භව බලයත් ඒ වගේම අපි විසින් සිදු කරන මෛත්‍රී චිත්තානුභාවයත් මේ සියලු දේවල් හේතුයි මේ ලෝකයේ මේ රටට උදා වී තිබෙන මේ සියලු වසංගත ස්වභාවයන් දුරු වී සෑමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ත්වන් සරණයි සිල් දනාට.